එතකොට මාර්ගය ගැන තව ඒ කියන්නේ දැන් මම උදේ මතක් කළා මාර්ගය කියපු එක කොටස් දෙකකින් කරන්න පුළුවන් අපිට කියලා නේ. කොහොමද? කොටස් දෙකක් කිව්වේ. සමත විදර්ශනා කියලා. සමත විදර්ශනා කියලා ඒකෙන් අපි කිව්වේ විදර්ශනාව කියලා කිව්වේ කොතනටද? මේ දුක දැන් පෙන්නපු දුක තියෙනවනේ. මේ දුක තියෙන තැනින්ම අල්ල ගන්න පුළුවන් නම් අපිට. ඒ කියන්නේ දැන් එයා විදර්ශනාව කියන කෙනෙකු චතුරාර්ය සත්‍ය මිලක්ක කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ දුක නොදැක්ක නිසානේ තණ්හාව ඇති උනේ. එහෙනම් මේ දුක හොඳට නුවණින් බලබලා හිටිය තණ්හාව නැති වෙලා දුක නූපදින තත්ත්වයටපත් වෙනව නේද? එහෙනම් මේ ටිකම බලබල මේ නුවණම පිටිපස්සෙන් ගිහිල්ලා හොඳට මේ ඇහැ ගැන බලනවා. අන දිවනාසී යද්දි හිතන අර මම දවල් කිව්වා වගේ මේ ඉරියාපත ගැන. ඉඳගෙන ඉන්න බව ඇත්තටම දුක. හැබැයි මෙහෙම කරන්න පුළුවන් දැන්. ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා හතර ඉරියව්වම හිතනවා. අපි කියමු මේ ඉඳගෙන ඉන්න බව දුක නේද? අනේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව යම් මොහොතක නම් ඇති උනේ මේ දුක ඇති උනේ ඒ මොහොතේ නේද? එතකොට එහෙම බලලා මෙයා නුවණිනුත් ඊට පස්සේ හිතනවා දැන් මේ ඉරියව්වෙන් හිතගන්න ඉරියව්වට එනවා කියලා කියන්නේ ඒ හිතගෙන ඉරියව්ව දුකක් වෙනවනම් ඒ දුකේ ආරම්භය නේද? දැන් මේ ඉරියව්වේ ඉඳගෙනම හිතනවා. ඕන්න. හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනවනම් ඒ දුකේ ආරම්භය නේද? එතකොට හිතගෙන ඉන්න ඉරියව්ව පවතින බව දුක නේද? ඒ ඉරියව්ව අතහැරෙනකොට අතහැරුනේ දුක නේද? එහෙනම් නැවත නිදාගන්න ඉරියව්වක් වෙනවනම් ඒ ඉරියව්වේ ඉපදීමක් දුක නේද? කියලා එක ඉරියව්වක ඉඳගෙන ඒ ඉරියව්ව ගැනත් ඒ ඉරියව්වෙන් ඉඳන් අනිත් ඉරියව් ගැනත් ආපහු ඒ ඉරියව්වකට උපදිනකොට උපදින ඉරියව්ව ගැනත් උපන්න ඉරියව්වෙන් ඉඳන් අනිත් ඉරියව්ව ගැනත් හොඳට නුවණින් මේ වගේ බලනකොට මෙයාට දුක්කම ඉපද දුක්කම පැවත දුක්කම නිරුද්ධ වෙනවා කියන කරුණකට එන්න පුළුවන්. හරිද? ඒ විදිහට දුක්කම ඉපද දුක්කම පැවත දුක්කම නිරුද්ධ වෙනවා කියන තැනකට ආවහම මෙයාට නැති වෙන්නේ ඉතින් මොකද්ද? තණ්හා මාන දිට්ඨි. මම මගේ ආත්මයයි කියන මෙන්න මේ කෙලෙස් ටික ඔකට කියනවා ප්‍රපංච කියලා ප්‍රමාද කරන ධර්ම ටික නැති වෙනවා. නැති වෙනකොට නැවත මේ දුක උපදින්න තියෙන හේතුව නැති උනේ කියන කරුණකට එනවා. එතකොට මෙන්න මේ විදිහටත් ඔන්න විදර්ශනාව ඊට පස්සේ කෙනෙකුට පුළුවන් ඉස්සෙල්ලා Tamanට පේන අලු මට්ටමින් ගත්තට කමක් නැහැ. මේතන හිත වැඩෙන්න ඊට පස්සේ සියුම්ව මේ රූපය කෙරෙහි ඇත්ත විරාග බව ඇති වෙනකොට තණ්හාව අඩු වෙනකොට ඒ රූපය අරමුණු කරන වේදනාව ගැන ප්‍රකට වෙන දවසක් එනවා. ඒ වේදනාව ගැන තණ්හාව අඩු වෙනකොට ඒ වේදනාව අරමුණු කරන හිත ගැන ප්‍රකට වෙන දවසක් එනවා. එතෙක් දැනට මේ රූපය අල්ලගන්න මේ ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා අපිට හම්බ වෙනවා නම් සැපසහගත බවක්. අනේ මේ ඇහත් රූපයත් දෙක නැති වෙනකොට මේ සැපසහගත බව නැති වෙනව නේද? හොඳට බලන්න. එහෙනම් මේ ඇති වෙන හැම මේ සැපේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ හේතු නැති වෙනකොට මේ සැපේ නැති වෙනව නේද? අනේ ඇති වෙන හැම සැපයක්ම ඇති වෙන නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද? හොඳට අනිත්‍ය සංකත ස්වභාවය අවබෝධ වෙන විදිහට හිතනවා. දුක් වේදනාවක් හටගත්තොත් මේ ඇහත් රූපේ චක්කු විඥානය කියන කාරණා නිසා නේද මේ දුක් වේදනාව උපදින අරමුණ මේ උපන්නේ? මේ උපන්න දුක මේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ ඇතිවෙච්ච හේතුව මේ දුක මේ හේතු නැති වෙනව නේද? අනේ ඇති වෙන හැම දුකක්ම එහෙනම් නැති වෙනව නේද? මේ දුක කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද? උපේක්ෂා වේදනාවක් වෙනවා නම් ඒ කියන්නේ උපේක්ෂා බවක් වෙනවා නම් මේ හැම වෙලේම ඒකට කමටහනක් යාර තියෙන හිතන්න. අපි හිතන්නේ නිකන් මෙහෙම බලනකොටත් මේ පේන උපේක්ෂා ස්වභාවයක් තියෙනවා නම් දුක්ද සැපද නැති ස්වභාවයක් තියෙනවා නම් නැත්නම් මේ පෙනෙන බවම කියලා අල්ලගත්තොත් අපිට කොහොමද ගත්ත හැකි? මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා නේද මේ පෙනෙන බව වෙන්නේ? උපේක්ෂාව නිකන් පෙනෙන බව විතරක් ගන්නකො මේ හේතු ටික නැති වෙන මේ පෙනෙන බව නැති වෙනව නේද? අනේ මේ පෙනෙන බව කියන එක සත්‍යයෙන් ඇතිලා නැති වෙන ධර්මතාවයක් නේද කියලා මෙහෙම හොඳට බලනවා. බලනකොට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? සැපය ඇති වෙන බව සැපසහගත රූපය ඇතිවීම නැතිවීම බලනකොට ලෝභය අඩු වෙලා තියෙනවා. දුක්සහගත රූපය ඇතිවීම නැතිවීම බලනකොට ද්වේෂය අඩු වෙලා තියෙනවා. ගැටීම අඩු වෙලා තියෙනවා.
උපේක්ෂා සහගත රූපය ඇතිවීම නැතිවීම බලනකොට මෝහය අඩු වෙලා තියෙනවා. දැන් ඔන්න මේ වගේ ආයතන හයෙන්ම මෙහෙම බලන්නත් පුළුවන්. හරිද? මේකට කියන සත්‍ය සම්පජාන. එතකොට මේ විදිහට මෙහෙම බල ඉන්නෝ මේ සංකත ස්වභාවය අවබෝධ කරගෙන ඇති වෙන හැම දෙයක්ම නැති වෙනව නේද? ඇති වෙච්ච දෙයක නැති බව පෙනෙනව නේද? නැති බව පෙනෙනව නම් දිරණ බවකුත් ඒ තුල තියෙනව නේද? වෙනස් බවකුත් තියෙනව නේද? එහෙනම් ජාතිය ස්වභාව කොට ඇති ධර්මියෝ ජරා ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මියෝමයි නේද? මේ විදිහට හොඳට තීරණය කරන්න හැම වෙලාවෙම මෙහෙම හිත ඉන්නකොට මේ ආයතන හයෙන් කිසිම එකක යාට නොදැනි අරමුණු උපදින්න නැති තත්ත්වයට තරම් සිහිය වැඩෙන්නේ. සිහිය නුවණ අත නොහැරුණු තත්ත්වයට යනකම් සිහිය උපදිනවා. ඊට පස්සේ ඒ එක්කම මේ හැම අරමුණකම ඇලෙන ගතිය, බැඳෙන ගතිය, ගැටෙන ගතිය අඩු නැති වෙනවා. කොහොම වෙනකොට සැපසහගත රූපය නිසා දැන් ඇති වෙලා තියෙන මේ සැප වේදනාවද අනිත්‍යයි කියන දවසකට පේන දවසකට එනවා. දුක් වේදනාව කියලා අපිට හම්බෙච්ච රූප වෙනුවට හොඳට උතන කෙලෙස් අඩු වෙනකොට මේ උපදින දුක් වේදනාවද මේ ස්පර්ශයෙන් උපන්න එකක් නේද? අනිත්‍යයි නේද කියන තැනක් එනවා. මේ උපේක්ෂා සහගත මේ වේදනාවද මේ අනිත්‍යයි කියන දවසක් එනවා. ඊට පස්සේ එතන ඔන්න කෙලෙස් අඩු වෙනකොට ඒ සැපසහගත රූපයේ ඇතිවෙච්ච අරමුණු කරපු සැපසහගත වේදනාව හා යෙදුණු ඒ හිත ආතු වෙනවා. දැන් ඇත්තට මේ කැමැත්ත තියෙනකන මේ හිත රාගයි නේද? මේ නාම රූප නිසා නේද මේ විඥානය හටගත්තේ? මොකද්ද? නාම රූප කියන එක දැක්කේ? සැපසහගතයි කියලා හම්බෙච්ච රූපයක්. ඒ රූපය ආරම්භ කරපු සැපසහගත මේ වේදනාවක් කියන මේ නාම රූප දෙක නිසා මේ හිත දැන් සැපසහගත වෙලා තියෙන්නේ. රාග. මේ හිත ඇති වෙලා තියෙන්නේ මේ හේතු නිසා නේද? මේ රූපයයි මේ වේදනාවයි සැපසහගත නිසා නේද හිත මේකට කැමැති බවක් ඇති වෙලා තියෙන්නේ. මේ හිතද අනිත්‍යයි නේද? ඒක දුක්ඛගත රූපයත් ඒ වේදනාවත් නිසා ඒ නාම රූප දෙක නිසා නේද මේ පටිඝසිත ඇති වෙලා තියෙන්නේ. ද්වේෂසිත, අකමැති සිත ඇති වෙලා තියෙන්නේ. මේ හිතද මේ රූපයත් මේ වේදනාවත් නැති වෙනකොට මිදිනකොට මේ හිතද නැති වෙනව නේද? මේ හිතද අනිත්‍ය සංකතය පරිසම්පන්නයි නේද? ඊට පස්සේ මේ උපේක්ෂා ස්වභාවයෙන් යුක්ත රූපයත් වේදනාවත් නිසා නේද මෝහ සහගත මේ හිත ඇති වෙලා තියෙන්නේ. එතකොට ඔන්න තරාගං වා චිත්තං ඊට පස්සේ තරාගං චිත්තං උපජානාති. විරාගං වා චිත්තං මේ වගේ විරාග ධර්මයක්ද තරාග ධර්මයක් ධර්ම වෙන්නේ ඒ මත නැට හිතත් ප්‍රකටයි. මේ වගේ සතිපට්ඨාන උඩට ක්‍රමානුකූලව වැඩෙනවා. මේක තමයි නිවන් දකින්න තියෙන මඟ. ඉස්සෙල්ලා අත් නොහැර හතර ඉරියව්වෙම දුක Tamanට ප්‍රකට කරගන්න ක්‍රමයක් හොයාගන්න රූපයන්. දැන්ට නාමය ගැන කලබල වෙන්න එපා. ක්‍රමානුකූලව මේකේ ඉස්සෙල්ලා රූපයේ මට්ටමේ තියෙන කෙලෙස් අතහැරෙනකොට ඊගාවට වේදනාව ගැන තියෙන කෙලෙස් ප්‍රකට වෙනවා. ඒ කෙලෙස් අඩු වෙනකොට හිත ගැන තියෙන කෙලෙස් ප්‍රකට වෙනවා. ඒ ධර්මියෝ තියෙන දුර වෙනකොට රූපයයි වේදනාවයි හිතයි කියන ධර්මතා තුනම අරමුණු කරලා ඇති වෙන කෙලෙස්යන් හම්බ වෙනවා අපිට. මේ ධර්මියෝ එකවර අරමුණු කරලා හම්බ වෙන කෙලෙස්යෝ ආතු වෙනකොට ඒ ධර්මියෝ ද නැති කරන තැනක් උපදිනකොට අපිට ඔන්න බුද්ධම් බෝධියට හෝ රහත් වීමේ අංගයක් වෙච්ච සිහිය එතකොට මේ සද්ධාව සිහිය වීර්ය මේ ප්‍රඥාව ඔය ටික තමයි වැඩෙන්නේ. මේ පිරෙන්නේ ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ එකට තියෙන මේ සතිස් බෝධිපාක්ෂික ධර්මමයි මේ තුල තියෙන එකට. එතකොට රූපයේ දුක බව ප්‍රකට කරගන්න ඉරියව්වක් තෝරගන්න අපිට. හැම වෙලෙම ඉන්න කමටහන. හතර ඉරියව්වට හිත තබලා රූපයේ දුකයි කියන කරුණ තේරුම් ගත්තත් මෙයා මේ ආයතන හය දුකයි කියපු එක තව එක ක්‍රමයකින් කිව්වේ. මං අර සියලු සත්‍යෝම හසු වෙන විදිහට මෙත්සිත වඩන්න ක්‍රම කිව්වනේ. කෙනෙක් දස දිසාවන්ටම කියන්න පුළුවන්, කෙනෙක් සදිසාවන්ට පුළුවන්, කෙනෙකුට Taman තුළ ඉඳලා විශ්වයට පුළුවන්. මේ මුළු සත්‍යයම හසු වෙන එක ක්‍රම. එක ක්‍රමයකින් කෙරුවත් මුළු සත්‍යයම හසු වෙනවනේ. තේරෙනව නේද? එහෙම නැත්නම් පා නැති පා දෙපා ඇති සිව්පා ඇති බොහෝ පා ඇති කියලා ගත්තා. එහෙම නැත්නම් පොළවේ ජලයේ අහසේ කියලා ගත්ත මේ ක්‍රම. ඒ වගේ මේ සලායතනෙම දුකයි කියන එක අත නොහැර පිරිසිදු දකින්න පුළුවන් ක්‍රමයක් ගන්න. කෙනෙක් හතර ඉරියව්වම දුකයි කියලා ගත්තොත් ඔන්න දැන් මේ ආයතන හයම දුකයි කියන්න දැක්ක එක ක්‍රමයක් යාර. කෙනෙක් මේ ඇහැ කන දිව නාසය ශරීරයෙන් උපදින අරමුණු අනිත්‍ය වශයෙන් ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙන නැති වෙන වශයෙන් මෙනෙහි කරනකොට මේ දුක බලන්න සලායතනම අරමුණු කරගත්ත බව.
ඊට පස්සේ කෙනෙකුට පුළුවන් මේ රූපය පඨවියාපෝ තේජෝ වායු ධාතු වශයෙන් බලන්න. එතකොට ඒ රූපය ගැන බලනකොට ඇහැ කන දිව නාසය ශරීරය මනස මේ ඔක්කොම දුකයි බව බලන්න මේ එක ක්‍රමයක්. අසුභ වශයෙන් බලන්න මේ රූපය සම්පූර්ණ දුකයි කියලා මේ එක ක්‍රමයක්. මේ විදිහට කැමැති ක්‍රමයකින් එක කමටහනක් තෝරගන්න. අපිට හිත සැසඳෙන්න. එදා ඉඳලා දැන් එයා කරන්න දන්නව මොකද්ද? මේ රූපය පිරිසින් දකින්නට ඇහැ පිරිසින් දකින්න. නේද? මේ ඇහැ පවත්තන්න නම් කය පවත්තන්න වෙනවා. කය පවත්තන්න නම් ආහාරය දෙන්න වෙනවා. ආහාර නිසා කය හැදුණා. කය නිසා මේ ඇහැ හැදෙන්නේ. නේද? එතකොට මේ ක්‍රමය මෙයා දන්නවා. මේ විදිහට ඔය නවසීවතිකේ වගේ ඒ හැම එකකම කායානුපස්සනාව නැතුව ඒක එහා යන්න බෑ. අපි හදිස්සියට යන්න ගිහිල්ලා මෙච්චර කල් ගියේ නෑනේ නේද? ගියාද? ඒ කියන්නේ මම එහෙම කිව්වේ අපි සමහර විට රූපයේ විදර්ශනා කරන්න ගන්න තැන මේ බොහොම අඩු තැන තක්සේරුවක් ගන්න. ඉක්මනට හිතේ අනිත්‍ය බලලා බැලුවොත් ඉක්මනට යන්න පුළුවන් කියලා හිතන්නේ ස්පර්ශ නිරෝධය අල්ලගන්න. එහෙම බෑ. අපි හොඳට දත යුතුයි මෙච්චර රළු රූපෙත් අපි රැවටෙනවා නම් සිව් නාමෙ නොරැවටි ඉන්න පුළුවන්ද? බෑ. මොකද මේ ධර්මයේ අනුපූර්ව ක්‍රියාවක් මේ ශාසනයේ තියෙන්නේ. මුහුදට උපමා කළා මුහුද ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙලා තියෙනවා. ඒ වගේ මේ ශාසනයේ තියෙන අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා කියලා ධර්මතා තුනක්. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් පිළිනු රූපය පරිඤ්ඤය බව රූපය විතරයි. මහණෙනි රූපය පිරිසිඳ දත්තාම නැත්නම් කබලින්ක ආහාරය පිරිසිඳ දත් කල්හි රූපය පිරිසිඳ දැනගත්තා වෙනවා. යමෙක් රූපය පිරිසිඳ දත්තොත් කබලින්ක ආහාරය පිරිසිඳ දත්තොත් යම් සංයෝජනයකින් බැඳුණු කෙනා කාම ලෝකයට එනනම් ඒ සංයෝජනයට නැති වෙනවා. රූපය පිරිසිඳ දකින්නකොට අනාගාමී වෙනවා කියලා පෙන්වනවා. ඒ රහත්ුන් නැහැ. ඊට පස්සේ බුදුහාමර පෙන්වනවා වේදනාව හෝ සිත හෝ ධර්මය හෝ කියන මේ ධර්මතා තුනෙන් එකක් පිරිසිඳ ගත්තාම රහත්. නාම ධර්ම පිරිසිඳ දකින්න පුළුවන් ඉන්නේ එතකොට. අපි දැන් ඕරම් භාගයේ සංයෝජන තබල කෙලින්ම උද්දම් භාගයේ සංයෝජන හිඳින්න යනවා. ඕරම් භාගයේ සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද එහෙමම තියෙද්දි ඒව නැති නොකොට උද්දම් භාගයේ සංයෝජන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියපු ටික හිඳින්න යනවා වගේ තමයි රූපය අතහැරලා නාමයේ මේ නිවන සාත් කරන්න හදනවා කියන එක. පුළුවන්ද? ඉනි වගේ බිම ඉඳන් නගින්න නැතුව කෙලින්ම උඩ පැනලා උඩ ඉඳන් වහින්න හදනවා වගේ එකක් කරන්න යන්නේ අපි. එහෙම නම් ඉනිමගක් ඕනේ නැහනේ. උඩ පැනලා හදලා දැන් යන්න ඕන නම් ඉනිමගක් ඕනේද? ඕනේ නැහැ. ඒ හින්දා ඒකයි බුදුහාමුදුරුවෝ සූත්‍ර 20 ගාණක් තියෙනවා. මට ඒක දැන් මතක නැහැ. ඒ 20 ගාණෙන් පෙන්වන හොඳ කරුණු ටිකක්. යමේ කායානුපස්සනාව නොදන්නේ නම් ඒ නිවන නොදන්නේ වෙයි. කායානුපස්සනාව නොදැක්කොත් නිවන නොදැක්කේ වෙයි. කායානුපස්සනාව දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වෙයි. කායානුපස්සනාව නොවඩන ලද්දේ නිවන නොවඩන්නේ වෙයි. කායානුපස්සනාව නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වෙයි. කායානුපස්සනාව පිරිසිඳ නොදන්නේ නිවන පිරිසිඳ නොදන්නේ වෙයි. සූත්‍ර 20 ගාණක්. එක දිගටම කායානුපස්සනාව කියලා මේ ටික පෙන්නලා මේ ටික නෑ කියන්නේ නිවන නෑ. මේ ටික නෑ කියන්නේ නිවන නෑ. මේ ටික නෑ කියන්නේ නිවන නෑ. මොකද ඊට පස්සේ එන්නන කායානුපස්සනාව වැඩුවොත් රහත් නොවුනත් අනාගාමීවත් වෙයි. නමුත් වේදනානුපස්සනාව වැඩුවොත් අනාගාමී වෙන්නේ නැහැ. ඉස්සර වෙලා. වේදනානුපස්සනාව වැඩුවොත් කියන එක නෙමෙයි. වේදනානුපස්සනාව වඩන්න පුළුවන් මේ රූපයේ එක්ක රූපයේ අනුවගිය කෙලෙස් හිඳින්නේ නැතුව නාමය අවබෝධ කරගන්න කිව්වොත්. එහෙමයි අපිට ගන්න වෙන්නේ. රූපය අනුවගිය කෙලෙස් හිඳින්නේ නැතුව අපි නාමය අවබෝධ කරගන්න ගියොත් වෙන්නේ නැහැ. හැබැයි කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. රූපයේ බොහොම අඩු සංයෝජනයක් තියෙන බොහොම ඉක්මනට රූපය පිරිසිදු දැක්මට ගිහිල්ලා නාමය වේගයෙන් ප්‍රකට වෙන තැනක් වෙයි. හැබැයි එතකොට අමතක කරන්න එපා ඒ ඉක්මනට අනාගාමී වෙච්චයි. කියන එක. ඒ වගේ උද්ගටිතඤ්ඤ විපරිතඤ්ඤ කියලා පුද්ගලයෝ බෙදන්නේ ඒ නිසායි. ඒක ඉතින් අපිට හරියන්නේ නැහැ. මොකද මේක ක්‍රමානුකූලව යන්නට ඕනේ නිසා. එතකොට හැම වෙලාවෙම සතර සතිපට්ඨානෙම නිවනට පැනෙන්නේ ඒකයි. අපි හිතාගෙන ඉන්නේ සතර සතිපට්ඨානෙන්
සතර සතිපට්ඨානෙම අනිවාර්යෙන් වඩන්න ඕනේ නෑ. එකක් වැඩුවා නම් ඇති කියලානේ වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව විතරක් කියලානේ. එහෙම බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මේ සතර සතිපට්ඨානේ යමෙක් අඩුම ගානේ දවස් 7 ඉඳලා 7 අවුරුදු දක්වා වඩන්නේ නම් එයා අනාගාමී හෝ රහත් වෙනවමයි. එකක් විතරක් වඩනවා නම් කියලා පෙන්වලා තියෙනවද? හතර සතිපට්ඨානෙ වඩන්නේ. හතර කියනකොට හතරම මිසක එකක් කිව්වට හතරම වෙන්නේ නැහැ. හැබැයි ඒ කිව්වේ දැන් මේ රූපය අනුව විතරක් විදර්ශනා කර කර ඉඳලා එයාට රූපය අනුව ගිය වේදනාව ගැන ඒ වේදනාව අනුව ගිය හිත ගැන දන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. අපි ඕක වෙන වෙනම දැක්කම දකින්න එකයි වැරදි. එක් අරමුණු කරනකොට රූපයත් ඒක විදින බවත් ඒ රූපයයි වේදනාවයි අනුව ගිය සිතත් මේ කියන ධර්මතා පොලිමට තියෙනවා. ඒකට මේවා එකින් එකට අවබෝධ වෙගෙන එන්න ඕනේ නුවණ උඩට. අපි ඒකෙන් කිව්වේ මේ කය කෙරෙහි රූපය පැත්තෙම හිටියට හරියන්නේ නැහැ. රූපය ගැන නොබල නාමය පැත්තේ හිටියට හරියන්නේ නැහැ. සංයෝජනේ තියෙන තැන ඉඳලා මෙන්න ඕනේ. වරම්භාග්‍ය සංයෝජනේ කිව්වේ ඒක මේ රූපයේ ඉඳලා උඩට එන්න ඕනේ. එතකොට ওই විදිහට කෙනෙකුට එහෙම බලන්න පුළුවන් එක ක්‍රමයකට. ඊට පස්සේ මම කිව්වා මතක් කළා තව තියෙනවා ඉස්තර වෙලා විදර්ශනාව මුල් කරගන්න නැතුව සමතකමටහනක් ඉදිරිපත් කරගන්න. මොකද අපි කියමු රැකියාවට යන බව නිසා හෝ නැත්තම් අවිවේකී බව නිසා සිවුම් ආකාරයට කරුණු මෙනෙහි කරන්න බැයි නම් ඒ වෙලාවේදී අලුතෙන් රාග දේශ මොහ ඇති නොවෙන්නත් හිතේ සමාධිය වැඩෙන්නත් විවේක වෙලාවට ඇත්ත බලා ගන්න විදිහට සිහිය නුවණ දියුණු වෙන විදිය උපායක ඉන්නවා දැනට. ඒකයි ඒ කරන්නේ. විදර්ශනාව ඇති කරගන්න විවේක වෙලාවක් එනකන් උපායශීලී වෙලා මේ ඉන්නේ දැන්. අලුතෙන් කෙලෙස් එන්න දෙන්නෙත් නැහැ. යෙන කෙලෙසුත් මේ උඩට මතුවෙන්න තියෙන ස්වභාවය නැති කරන මේ පැහැල්ලු කමටහනක ඉන්නවා හැම වෙලාවෙම. මොකද සියුම්ව ගැඹුරින් හැම අරමුණක්ම විදර්ශනා කරන්න අමාරු පරිසරය තුල. ඒකට ඉඩ හම්බ වෙච්ච වෙලාවක හෝ ඒක කරනවා. ඉතින් මේ දර්ශනය මෙනෙහි කරන්ද ඉඩ හම්බ වෙනකම් බස් එකක යනකොට නැතිනම් වැඩක් කටයුතු කරනකොට ගොඩක් බයින සීල සත්‍ය නිදුක්ඛය නිරෝගී සුවපත්ය සීල සත්‍ය නිදුක්ඛය නිරෝගී සුවපත්ය කියවත් ඉන්නේ. එපමණකම මෛත්‍රී කමට. එපමණකම සිතරකගෙන. එපමණකම නීවරණ උපදින්නේ නැහැ. එපමණකම නීවරණ යට කරනවා. එපමණකම සිල්වත් බව. එපමණකම ඉන්ද්‍රිය සංවරය. එපමණකම සසරට බය දන්න බව. එපමණකම ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ඉන්නේ. මොකද මේ දර්ශනයක් නිසානේ මේ කරන්නේ මෙයා. ඔය ටික විතරක් කර හිටියත් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා. මොකද මේ ටිකෙන් දැන් දවස පුරාම වේගෙන් සිතුවිලි පහළ වෙන ගතිය නැති වෙන්නේ. දැන් අපි ලෝකෙම ඉන්නේ. මේ වගේ එකක් නෑ. ඉතින් මේ නේ සිතුවිලි වලට කියනවා කියලා ඒවටම මොන හරි දෙයක් ආපුවම හිතෙන්ම අදහසක් ගන්න. ඒකටම හිතෙන්ම උත්තරයක් දෙන්න. නෑ ඒක හරියන්නේ අපි මෙහෙම කරුවොත් මොන හිතෙන්ද? නෑ ඒක හරියන්නේ මෙහෙම කරමු. මේ හිතෙන්ම මුළු ලෝකෙම ගොඩහාගෙන ඉන්නේ අපි හිතෙන්. හොඳට හිතගෙන පොඩ්ඩක් විත්තහනපතනව අවධානය කරලා බලන්න තමන්ගේ හිත එක්ක තමන් කොච්චර කටයුතු කරයිද කියලා. හොඳට සිහි කරලා බලන්න කවුද මේ කියන්නේ කියලා. මොන තරම් දේවල් යෝජනා කරයිද කියලා. හොඳ කතන්දර අහන්න පුළුවන්. ඔව්. මේ කෙරුවාම පුදුම දේවල් හිතෙන් කියන්නේ. යමක් කරන්න කියන්නේ හිතන. නෑ ඒක හරි නෑ ඒක මෙහෙම කරමු. එයාම යෝජනා ඉදිරිපත් කරනවා. එයාම ඒව ස්ථිර කරනවා. අපෝ එයාම යෝජනා කරනවා. අපිට හරියට තව ගෑයි කියනවා කරනවා වගේ. මේක නොදැනෙන්න නොදකින්න මොහොය වැඩි. මේ වෙන සිද්ධිය වැඩි. මේක නිකමට හරි තේරෙනවා නම් දකින්න මෙයාගේ වේගය අඩු වෙනවා. ඒ අඩුවීමම සමතේ කියන්නේ. නිකමට ඕනනම් ගිහිල්ලා පොඩ්ඩක් විකට පැත්තක සිහිය තබාගෙන සම්පූර්ණ සිහිය આવොත් ඒ වෙලාවට එන්නේ නැහැ. ඇඟිලා ඉන්නේ. අද 100න් වගේ බලාගෙන ඉන්න මේ දිහා. එතකොට උත්තර පේනවා කරන යෝජනා එහෙම තරහ වෙන ඒවා ඒකයි දැන් අපි මහා නපුරු ස්වාමීන් හම්බුණා වගේ එකක් වෙලා තියෙනවා.
අතෙන්ට යන්න කියන එතකොට යනවා දැන් බෑ මෙතන කම්මැලි වගේ කියනවා කිව්වම ආයෙත් වෙනවා ආයෙත් දැන් ටිකක් නාගෙන ඉන්නකො කියනවා කියන එක කරමින් තමයි දවස පුරාම වැඳගෙන මේ ඉන්නේ ඒක හරි එතකොට මොකක්ද අපි තව කතා කරන්න තියෙන්නේ සම්මාදිට්ඨිය. ඇත්තටම පුළුවන් ලෞකික සම්මාදිට්ඨිය කියන කරුණ සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන කරුණ දෙකට බෙදෙන්නේ දැන් මේ දුක දන්නෙත් නැහැ දුක ඇතිවීම දන්නෙත් නැහැ නැතිවීම දන්නෙත් නැහැ නැති කරන මඟ දන්නෙත් නැහැ. නමුත් මේ මම මේ මගේ ඥාති හිතයිසින් මේ මිනිස්සු මේ සත්තු කියලා මේ ලෝකේ තියෙන දර්ශනයක් තමයි මෙයාට තියෙන්නේ. සත්පුද්ගලාත්ම භාවය මේ තුල වුණාට මෙයාට මෙයාගේ සිතුවිලි රළු නැහැ. බොහොම දැහැමි. ලෝකෙ තුල අනේ මේ මිනිස්සයාට හරි පව් මේ මිනිස්සයාට උපකාරයක් කරන්න ඕනේ. අනේ මේ මිනිස්සයාට බඩගින්න වෙන්න කන්න මොන හරි ටිකක් දෙන්නට ඕනේ. කියලා මේ වගේ මනුස්සකම මත ඒ සත්පුද්ගල ආත්ම භාවයේ මත බොහොම නිවිච්ච දැහැමි සිතුවිලි එනවා. අනේ මම කෙනෙක් එක තරහ ගන්න හොඳ නැහැ. මට කවුරු හරි බැන්නොත් මං කැමති නෑනේ. ඒ වගේ තව කෙනෙකුට බයිනකොට තියා කැමති නෑනේ. එහෙනම් මං කෙනෙකුට බයින්න හොඳ නැහැ. කියලා මේ වගේ අව්‍යාපාද සිතුවිලි එනවා. මං ඕනෑවට වඩා කැමැත්ත ලෝකේ ඕ තණ්හා කරන එකත් හොඳ ධර්මයක් නෙමෙයි. ඕනෑවට වඩා ඕනම දෙයකට තණ්හා කරන්න හොඳ නැහැ. ඒක නෙක්කම විතරකත් එතකොට මේ සීල සත්‍ය නිදුක් වේවා කියලා ඒ මත්තම කිසි දැන් මේ වගේ දර්ශනයක් නැතුව ඒත් මෙච්චිත වඩනවා. අව්‍යාපාද විතරකත් පහළ වෙනවා. දැන් මේකට කියන්නේ මොකද ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ලෝකෙ තුල සත්පුද්ගල ආත්ම භාවයේ තුල ඇත්තටම නිවැරදි දැකීමක්. මොකද්ද? මෙහෙම කළොත් ඇත්තටම නැවතත් හොඳ ආත්ම භාවයක් ලබන්න පුළුවන්. නැත්තම් මෙයාට යහපතක් වෙනවා මටත් යහපතක් වෙනවා. මේ වගේ වැරදි දේ කළොත් ඇත්තටම දුක් විඳින්න වෙනවා. කියලා මෙයාට කර්මඵල දෙහිම පිළිබඳ හොඳ නුවණක් තියෙනවා. මේකට කියන සම්මා දිට්ඨිය කියලා ඒලක ලෞකිකයි. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී මේ පුද්ගල භාවය අතහැරෙනකයි වෙන්නේ. මේ ඇස කියන්නේ ජරාව, ව්‍යාධි, ශෝක, මරණ, පරිදේව, දුක්ඛ ස්වභාව කොට ඇති ධර්මතාවයක් නේද? මේ කන, දිව, නාසය, ශරීර මේ හැම දෙයක්ම පුද්ගල භාවයේ ඉක්මෙච්ච මේ ලෝකයේ අතහැරන මට්ටමේ දර්ශනයකින් තමයි මෙයාට වෙන්නේ අරමුණු වෙන්නේ. මේ දුක් වූ ස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. අපි කියමුකෝ දැන් තව කෙනෙක් අපි පුද්ගලයෙක් කියලා දැකපු තැන මෙයා දකින්නේ එතනද මේ ඇහැ කන දිව නාසය ශරීරේ ජරා මරණ ශෝක පරිදේවයෙන් යුක්තයි. මොනබුන ආහාර නිසා ඇතිවලා තියෙන්නේ. මේ දුක් වූ ස්කන්ධ ටික නොදන්න නිසා එතන මේ ස්කන්ධ ටික මම කියන අදහස ඇති වෙලා නේද එතන. එතන දකින්න දුකයි දුක්ඛ සමුදයද. ඒ නිසා මේ ස්කන්ධ නැවත නැවත ඇති වෙනවා නේද? එතන යම් විලාවක ඒ ස්කන්ධ ටික දුකයි කියන නුවණ උතන ඇතිනොත් එතන මම කියන අදහස නැහැ. එහෙම වුණොත් එතන ওই ස්කන්ධ ටික ආයේ උපදින්නේ නැහැ නේද? පරසත්තනම් පරපුග්ගලාන කියලා අපි විවහාර කරන තැන ගැහැර කයනොත් ඥාන දර්ශනය ලබනවා. චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. මෙතන ඒ වගේම නේද එහෙනම් මෙතන අජත්තන්ව බහිද්දව අජත්ත බහිද්දව දෙකම ගන්න මේ ඥාන දර්ශනය. ඒක ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එකේ වෙනස ඕකයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන්නේ මේ දුක ඇති වෙන්නේ මෙහෙම මේ දුක නැති වෙන්නේ මෙහෙම නැති කරන්නේ මෙහෙම කියලා චතුරාර්ය සත්‍ය මුල් වෙලා ලෞකික සම්මාදිට්ඨිය සත්පුද්ගල ආත්ම භාවයේ තුල ඉඳගෙන කරන මෙලොවක් ඇත පරලොවක් ඇත කරන කුසල කර්මයන්ගේ විපාක ඇත අකුසල කර්මයන්ගේ විපාක ඇත මවට පියාට කළ දේ විපාක ඇත කියලා මෙන්න මේ වගේ හොඳ නරක දන්නා නුවණකින් කටයුතු කරන මිනිසෙක් ඇති ශ්‍රේෂ්ඨ මිනිසෙක් යහපත් මිනිසෙක් මෙතන manussත්වයේ ඉක්ම වූ මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය මනුස්ස භාවයට වඩා වැඩි ආර්ය භාවය ඇති කිරීමට සමත් නුවණ. මෙතන මනුස්ස ජාතිය කටයුතු කරනවා අතන ආර්ය ජාතිය ඇති වෙන්නට කටයුතු කරනවා. එතන එළඹ සිටු දවසට මෙයාට මිනිසෙක් කියන්නත් බෑ, මෙයාට දෙවියෙක් කියන්නත් බෑ, මෙයාට බ්‍රහ්මෙක් කියන්නත් බෑ, මාරෙක් කියන්නත් බෑ. මෙයාට අපි මිනිසයා කියලා මේ රූපේ බලාගෙන කිව්වට එතෙන්ට එහෙම ධර්මතාවයක් නැහැ. අපි රහතන් වහන්සේ කියලා පරිහරණය කරන රූපේ රහතන් වහන්සේට නැහැ. අපි රහතන් වහන්සේ කියලා පනවන වේදනා සංඥා සංකාර විඥානේ එතෙන්ට නැහැ.
අපි මෙහි පනවන්නේ එහෙම ධර්මතාවය. මෙහෙම බලනකොට මේ ඇහැට සාපේක්ෂව මේ රූපේ බාහිරයිනේ. ඒ රූපේ බාහිරයි වගේ තමයි මේ ඇහැට සාපේක්ෂව මේ රූපයත් බාහිරමයි. අපි අද ආධ්‍යාත්මික කියන්නේ මේ බාහිරෙමයි තාම ඉන්නේ. අපි ආධ්‍යාත්මිකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ දැන් මේ ඇහෙන් බලනකොට මේක රූපයක් නේ. ඇහැට පේනවද අභ්‍යන්තර දෙයක්? ඇහැට පේන්නේ බාහිර රූපයක් නේ. ඉතින් මේ රූපයත් බාහිර මේ රූපේ මේ බාහිර. මේක සත්‍ය නේද? මේක මේ ධර්මතාවයේ වෙනසක් නෑ රහතන්. මේක තමයි කියන්නේ මේක බාහිර දෙයක්. මේකට මම කියන්න පුළුවන් දෙයක්. කියන්නේ මගේ ජීවිතය කියලා අපි මේක පනවන්නේ නෑනේ. එතකොට මේක බාහිර ඒ වගේ මේකත් බාහිර වුණා. ඒක මේ දුකෙන් මිදුණා කියන්නේ දිවි අතීතාත්ම ජීවිතේම දුකෙන් මිදුණා කියන්නේ මේ ආයතන ටික තමන්ගේ වෙන්නේ නෑ. ඉතින්මයි අපි මේ දකින්න දෙයට සාපේක්ෂව මේකට මම කියන්නේ. දකින්න දර්ශනේ බාහිර අරමුණයි කියන එක අපිට සාත්ම වෙන්නේ අපේ සිහිය මෙහෙ තියෙන නිසා. සිහිය වැඩෙනවා කියන්නේ මේ අපිට භවංග මට්ටමේ අර්පණා කියන මට්ටම කෙනකොට මේ ඇහැට ඔබට ගිය දවසට සිහිය දැන් ඇහෙන් පිටට අපේ සිහිය තියෙනවා. ඇහැට ඔබට අපේ සිහිය වැඩුණු දවසට ඇහැ බාහිර. මේ කය බාහිර එකක් වෙනවා. එදාට මේ බාහිර මේ රූපය පරිහරණය කරනවා වගේ මේ රූපය පරිහරණය ඕන වෙලාවට මේ රූපය ඕනනම් නොබලා ඉන්න පුළුවන් මෙහෙම ඇත්තක වහගෙන ඕනනම් බලන්නත් පුළුවන් මේකත් තියෙන ඕනනම් අරමුණු කරන්නත් පුළුවන් ඕනනම් නොකරන්නත් ඒකයි වෙනසක් එහෙම නැහැ විමුක්තිය අකෝප්‍යයි ඒක විමුක්තිය කිව්වේ ඒකයි මේ එතනද පෙන්වන්නේ අකුප්පාචේත විමුක්තිය මේ සලායතන නිරෝධය මේ නිවන දැකපු දර්ශනය ආය කෝප්‍ය වෙන්නේ නැහැ එතන නැති වෙන්නේ සලායතන නිරෝධය එතකොට මේ බොරුවට අපි බොරුව නෙමෙයි අපි කැමැත්තෙන් දුක් විඳින්නේ බොහොම මනහත්. කියන්නේ දුක් නැති වෙන්නේ එහෙම කියොත් ඉවරයි අපෝ. බුදුරජාණන් ඒකයි දේශනා කරන්නේ ලෝකයා යමක් සැපයි කියයි නම් ආර්යෝ ඒක දුකක් කියනවා. ආර්යෝ යමක් සැපයි කියයි නම් ලෝකයට ඒක දුකක් කියනවා. ලෝකයේ ඔක්කොම ඇහැකර දිවනාසය ශරීරේ සැපයි කියනවා. බුද්ධ ආදී උත්තමයෝ කියන්නේ මේක ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස මේක දුකයි කියනවා. බුද්ධ ආදී උත්තමයෝ සැපයි කියන්නේ මේක නැති බව ලෝකෙට ඒක නැති බව දුක වෙනවා. ලෝකයා සැපයි කියන්නේ මේක ඇති බව බුද්ධ ආදී උත්තමයෝ ඒක දුකයි කියනවා. හරියට අහතයි පොළොවයි වගේ ඉතින් දෙකක්. ඒ හින්දායි කෙනෙක් මහාන වෙන්න එහෙම යනකොට කවුල කැමති වෙත්තේ අන්තනවා එපා කියනවා. නේද? මොකද ඥාන දර්ශනේ වෙනස්. නිරෝධයේ කරුණු දෙකක් තියෙනවා. නිරෝධ සංඥාව සහ නිරෝධ සමාපත්තිය කියලා කරුණු දෙකක් තියෙනවා. මේ ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ධර්මතා හයේම ප්‍රත්‍ය ඒ කියන්නේ නැවත නොහට ගන්න බව අරමුණු කළා. දැන් තණ්හාව නැතිවීම මේ ආයතනේ නොහට ගන්න බව අරමුණු කළා. එකම ආයතනයක්වත් නැති ඥාන දර්ශනයෙන් ඉන්න පුළුවන්. මේකට කියනවා නිරෝධ සංඥාව කියලා. නිවන සංඥා කරගෙන ඉන්න පුළුවන්. මේකට කියනවා නිරෝධ සංඥාව. එතකොට නිවන අරමුණු කරන ඒ හිතේද නිරෝධය බලලා සිත් නූපදවන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකට කියනවා මේ නිරෝධ සමාපත්තිය කියලා. ඔව් නිරෝධ සංඥාව සහ සංඥා නිරෝධය. නිරෝධ සංඥාව කියලා කිව්වේ නිවන අරමුණු කරනවා හිතෙන්. ඒකට කියනවා ඵලසිත කියලා. හරියට ඵලසිත කියන්නේ නිවන අරමුණු කරන සිතට. නෑ එන්නේ නරමුණ නෙමෙයි. ඔන්න උතන අපි ආයෙත් පරණ දර්ශනේ. එන්නේ නරමුණේ බලන එක නෙමෙයි. දැන් මේ ආයතන හයම නූපදින වයි කියන දර්ශනයක් අපිට හම්බ වෙනව නේද? ඒ කියන්නේ අපි කියමුකෝ දැන් පහනේ අලුතෙන් තෙලුත් කිරෙත් නොදැම්මොත් කියන එකක් ගෙවුනහම නිවුණ කියන අදහසෙන් අපිට ඒතන හිතට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ ආයතන හයම නිරුද්ධ වුණාම අවතින ස්වභාවය හොඳට හිතින් අරමුණු කරන්න පුළුවන්. ඒකට මේ මුකුත් අහුවෙලා නැහැ මේ මනස. ඒ කියන්නේ මේ තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධය අරමුණු කරන්න පුළුවන්. ඒකටයි මුකුත්ම අහුවෙලා නැහැ ඒක. මේ උපදින එකක නැතිවීම බලනවා එහෙම නෙමෙයි. ඒකට මේ ආය සංකතය තුල ඉන්නවනේ. ඇති වෙන දෙක නැති වෙන බලන එක ඉන්නවනේ. ඇති වෙන දෙක නැති වෙන බව නෙමෙයි ඇති වෙන බව නැති වෙන ධර්මතාවය අරමුණු කරන්න පුළුවන් මෙතන.
ඔව් එහෙම තමයි. ඇති වෙන බව නැති කරන එක අරමුණු කරන්න පුළුවන්. එකම සිතක් විතරයි දැන් මෙතෙන්ද තියෙන්නේ. ඒ හිතට අරමුණු වෙලා තියෙන්නේ අරියත් ඵලසිත විතරයි. ඒ ඵලසිතට අරමුණු වෙලා තියෙන්නේ අසංකත ධාතුව. ඒ කියන්නේ දුකේ නිරෝධ ස්වභාවයයි අරමුණු වෙලා තියෙන්නේ. ඔය දැන් ප්‍රශ්නේ තියෙන්නේ කකුල හිරිවටනහම කොහොමද කියන එක කියලා දෙන්න බෑනේ. ඒ වගේ සිද්ධියක් හින්දා මේක මේ තේරෙන්නේ නැත්තේ. එතකොට මේ එහෙම අරමුණු කරන්න පුළුවන්. අපි නිකන් මම ඔකට 100% සාර්ථක නැහැ. යම් පමණකට සාර්ථකයි පොඩි උපමාවක් කියන උපමාව අනුව උපමෙය බලාගන්න මේකත් රළු වැඩි උපමාව. මම මේ කියන්න හදන උපමාව රළු වැඩි. ඒ මේක තුළ ජීවුන් ධර්මතාවයක් වෙන්නේ. අපි නිකමට මුහුදයිනට ගිහිල්ලා ගොඩබිම චුට්ටක්වත් නොපෙනෙන විදිහට හොඳට මුහුද දිහා බලාගෙන ඉන්නවා කියන්නකො. දැන් හිතෙන් අරමුණු වෙලා තියෙන සම්පූර්ණ මුහුද හිතෙන් මුකුත් දන්නේ නැහැ, ශරීරයවත් පොළොවවත් දන්නේ නැහැ. කයට මේ පොළොව කියලා තේරෙන්නේ නැහැ. ඒ හින්දා දැන් අපි පොළොවේ ඉන්නවා, පොළොව යන සංඥා නැතුව. දැන් මුහුද අයිනට ගිහිල්ලා හිතෙන් සම්පූර්ණ වතුර දිහා බලාගෙන ඉන්නවා. දැන් වතුර විතරයි තියෙන්නේ, පොළොව යන හැඟීමක්වත් සංඥාවක්වත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔන්න හිතට අහු වෙලා තියෙන්නේ වතුර. කයට දන්නේත් නැහැ පොළොව කියලා. හිතයි කයයි දෙකෙන්ම දැන් පොළොව දන්නේ නැහැ. දැනගන්න පුළුවන් එකම හිත අරමුණු වෙලා තියෙන්නේ මුහුදට වුණොත් මෙයා දැන් පොළොව යන සංඥාවක් නැතුව එතන ඉන්නවනේ. ඒ වෙලාවේදී සිහි වෙන්නේ මුකුත් නැහැනේ. ඒ වෙලාවේ සංඥාව කියන්නේ පොළොව කියන හැඳිනීමක් නැහැ දැන්. මේක පේන බවට කියනවා වටාපත පිළිබඳ සංඥාව කියලා. ඒ වගේ පොළොව යන සංඥාවක්. ඒ කියන්නේ අදහසක් නෙමෙයි, පෙනෙන බවක්වත් නැතුව ඉන්නවනේ දැන්. ඒක මම කිය මේ උපමාව බොහෝ විටක රළුයි ඈ. එතකොට මේ වගේ නමුත් දැන් පොළොවේ ඉඳගෙන පොළොව දන්නේ නැතුව ඉන්නවනේ. ඒ වගේ සංකත ධාතුවම අසුරු කරගෙන උපදින හිතෙන් අසංකතය අරමුණු කරගන්න ඉන්න පුළුවන්. අසංකතය අරමුණු කරන සිත තාම ඉපදලා තියෙන සංකත ධාතුව තුල. නමුත් සංකත ධාතුව තුල අරමුණු වෙලා තියෙන අසංකතය. මේ දුක නූපදින බව අරමුණු වෙලා තියෙන්නේ. ආයි කිසිම දෙයක් අහු වෙලා නැහැ සංකතය තුල මේ හිතට. මොකද හිතින් අරමුණු වෙලා තියෙන අසංකතය ඒ හින්දා හිත දන්නේ නැහැ. හිත උපද්දපු චෛත්‍යික දන්නේ නැහැ මේක සංකතයක. තේරෙනවද? මෙන්න මෙහෙම තැනකින් කට කියන නිරෝධ සංඥාව කියලා. අසංකත ධාතුව අරමුණු කරන මේ අසංකත ධාතුව අරමුණු කරන ඒ හිතේද සත්‍ය නිරෝධය බැලුවොත් සත්‍ය නිරෝධය අසංකත ධාතුව අතහැරලා අසංකත ධාතුව අරමුණු කරන්න උපන්න හිතේද නිරෝධය සිහි කළොත් අන්න ඔතනදී ඔය කියපු එක වෙනවා මේ හටගත්ත දේ නැතිවීමෙන් නැතිවීමට හිත තබලා නිරෝධ සමාපත්තියට සම්වදින්න පුළුවන්. මේ වෙලාවේදී දැන් සංකත කතාවක් මෙතන ගන්න බෑ. මොකද තිබුණු ධර්මයක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙලා. වෙන ධර්මයක් ඇති වෙන්න අනුශේවත් තිබුණා නෙමෙයි. එතකොට හිත ඉදීම නතර වෙනවා. එතකොට දැන් දවස් 7ක් විතර යනකම්ම මේ ශරීරයේ කියලා දන්නේත් නැහැ. රූපේ නිකම්ම රූපේ හිත මුකුත් නැහැ, වේදනා නැහැ, මුකුත් නැහැ. චිත්ත ධම්මව නිවන් සැප විඳිනවා කියලා කියන්නේ. ඒ කාලෙදී දැන් ඔකෙදි තියෙනවා ඉතින් එතෙන්ට සමවදින්න එක අදිස්ථාන මේ රූපයට ඉතින් මොනව දර කරත් ගොඩ ගහලා පිච්චුවත් පිච්චෙන්නේ මේකට කිසි කෙනෙකුට මුකුත් කරන්න බෑ මේ රූපයට කිසිම දෙයක් මේ ලෝකෙ කිසිම දෙයක් කරන්න බෑ කෙනෙකුට අව රහතන් වහන්සේ නමකටවත් මුකුත් කරන්න බෑ මොකද රහතන් වහන්සේ කියන්නේ විඥානයකින් ඇසුරු කරනවා අතන සත්‍යම අරමුණු කරගෙන තියෙන්නේ එතකොට දවස් 7කින් පස්සේ දවස් 7 ඇතුළත ඉතින් ආහාරයක් ලැබුණොත් එහෙමම කරනවා. එතකොට මේක තමයි ඇයි අර කපුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සංජීව කියන ඒ කියන්නේ අපේ සරියුත් මහ රහතන් වහන්සේ වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ මේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේගේ නම සංජීව. සංජීව කියන නම ලැබුණේ මේ ආමුදුෝ මේ පින්දපාතේ ගිහිල්ලා දාන වළඳලා පාරේ ටිකක් එහාට ගහක් මුල නිරෝධ සමාපත්තියට සමවැදුණා. හමු වැදිලා ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා බැලුවා කය එහෙම තියෙනවා හෙල්ලුවා කතා කරුවා අනේ මේ ආමුදුරෝ මෙතනම මැරිලා නේද අපවත් වෙලා නේද කියලා මිනිස්සු මොකද කරන්නේ මේ දර ගොඩාක් ගෙනලා දාලා මේ ගිනි තියලා මිනිස්සු ගියා. ගියාට පස්සේ දවස් 7කින් පස්සේ ආමුදුරෝ නැගිට්ටා හැම තැනම අලු ඊට පස්සේ අලු ගහ හදාන නැගිටලා යනකොට මිනිස්සු දැක්ක ගිනි තියපු හාමුදුරුවෝ පාරේ යනවා.
ඒ පාර මිනිස්සු බය වෙලා සංජීව නැවත ඉපදිලා කියලා කියන්න ගත්තා. ඒ හින්දා තමයි සංජීව කියන නම හම්බුනේ. ඉතින් අදට වුණත් නිරෝධ සමාපත්තියට සමවැදුණු කෙනෙක් එන්නමයි මේ එතකොට නිරෝධ සමාපත්තියට සමවදින්න නම් ඵලසිතද නිරුද්ධ වෙනවා. ඒ වගේ තත්යකට ඉච්ඡිත සැප විඳින්න පුළුවන් දාසනයක් මේක. හරිද? ඒ දවස් 7 ඇතුළේ ආයි කිසිම දුකක් එහෙම මුකුත් ඊට පස්සේ ආපහු නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටත් මේ ලෝකයට එහෙම නැමිලා නෙමෙයි මේ මනස තියෙන නිවනටම නැමිලා නිවනටම බර වෙලා මේ මනසෙන් විලෙන් පවතින. විවේකයටම නැමිලා තියෙන. ලෝකේ යමක් පින්දපාති හොයාගන්න හරි ගියා නම් විවේක මනසින්මයි යන්නේ. ආපහු විවේකයට නැගිටිනවා. ඒ දවස් විතරයි. එදා දවසේ ආහාරයක් ලැබුණ නැත්නම් මේ ශරීරයේ පෙන්වන්නේ ගබඩා වල ජීවිතය පවත්වන්න පුළුවන් තරමට ගබඩා කරන්න පුළුවන් දවස් 7කටයි. ඊට පස්සේ එතනින් එහාට මුකුත් වතුර ටිකක්වත් නොලැබුණා. මොනවාම හරි චුට්ටක් තිබුණොත් අවතින් නැහැ. වතුරක් තිබුණොත් ඊට වඩා පුළුවන්. මොන ගැටලුවක් මොකද දැන් අපි කියමුකෝ මේ උපරිම සැප විඳින්න ජීවිතේ. ඒ කියන්නේ මේ කය දැන් දැක්කම මේක ගිනි ගොඩ ඒ කියන්නේ පෙර ජීවිතේ හම්බෙච්ච එකේ ගින්නේ චුට්ටක් කරකින්වත් ගින්නමද මේ ඇහැ කන දිවන එතෙන්ට එච්චරටම ප්‍රකටයි මේක දුක කියන්නේ. මේකේ ඒ කියන්නේ දැන් අපි හිතාගෙන රාග දේශ මොහ නැති බව මේ නැත්තම් සැපයි කියන එක නේ හිතන්නේ අපි. රාග දේශ නැති බව කියලා කියන්නේ ගින්නට පෙට්‍රෝල් දාලා. රාග දේශ මොකක්ද කියන්නේ ගින්නකට පෙට්‍රෝල් දානවා වගේ එකක්. ඒ නිසා තව ඇවිලෙන්නේ. පෙට්‍රෝල් වගේ දෙයක් නොදැම්මත් දැන් අර ටිකෙන් හටගත්ත ගින්නේ ටිකක් හරි තියෙනවා වගේ තමයි මේක. මේ ටිකත් එතකොට මේ ස්කන්ධ පරිහරණයේ දුකත් බහ තබන්න පුළුවන් తాවකාලික. එහෙම සමහරට වෙන්න පුළුවන් නේ. මොකද අර ඒකට හේතු වෙනවා දරිත් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගිට මහරහතන් වහන්සේ නමකට එදා දවසේ දාන කෙනෙකුට දී ගන්න පුළුවන් වුණා. ඒකේ විපාකයේ මේ ජීවිතේ මේ කියන්නේ මුළු ලෝකෙටම ඒ කියන්නේ රටක් කියනවා නම් ඒ රටේම ඉන්න අග්‍ර පෝෂකක් වෙනවා. ඒ වගේ එදා ඒ ජීවිතේම විපාක ලැබෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදිලා සමවැදීම රහතන් වහන්සේ නමකට දන් දුන්නොත් අපි කියමුකෝ දැන් ඔය බුදුහාමරන් කල්පෙන්න සමහරු මහා ඇඳ ටිකක්වත් බොන්න නැති ඉන්න දුප්පත් සමහරු අනුන්ගේ කුඹුර කහනකොට ආන මුළු කුඹුරම රත්තරන් වෙනවා. එතකොට දැන් රජුරෝ ඒ කුඹුරේ තියෙන රත්තරන් ගෙන්න ගන්න හදනකොට පටවන අඟුරු වෙනවා. එතකොට එහෙනම් මේ අහවලාගේ රත්තරන් කියලා පටවන්න කියනකොට ඒව රත්තරන්මයි. එතකොට රජුරෝ ඉතින් හිතනවා මට අයිතියක් නැහැ කියලා එයාටම දෙනවා. ඒ වගේ දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දරිත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදි නැගිටලා මේ දුගී මිනිස්සු ඉන්න දුගී පැල්පත් තියෙන පේන්නේ තමයි ගෝහදුරට පින්නපාත යන්නේ. මොකද ඒ අයට පින් සිද්ධ කරවන්න දැන් ඕක දැක්කලා එක සැරයක් සක්‍ර දෙවියෝ කල්පනා කෙරුවා මිනිස්සු පින් කරගන්නවා අපිටත් පින් ඕනේ කියලා සක්‍ර දෙවියන් ගන් දෙන්න ආවා දරිත් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිගත්තේ නැහැ. මෙයා මොකද කරන්නේ මේ සක්‍ර දෙවියෝයි ඒ දෙවඟනොයි දෙවඟනකට කිව්වා සුජම්බුට බොහෝම මහලු වේගයක් මවාගෙන දුකේ ජීවත් වෙන විදිහට රෙදි වියන අර මැෂින් එකක් මවාගෙන දෙවුල රෙදි වියනවා දැන් මෙයා. එයාගේ බිරිඳ රෙදි නූල් දික් කර දෙනවා දැන් මේ මවාගෙන. මේ පින්ඩපාතයේ යද්දී හින්දා මහා කාශ්‍යප මහමුනිගේ මේවා නුවණින් ආවර්ජන කර ඉන්නේ නැහැ දැන්. ඕන දෙයක් පේන්නේ නුවණින් ආවර්ජන කරලා බැලුවොත් තමයි. නිකම්ම පේන්නේ නැහැ. ඊට පස්සේ මෙතන යනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වා අනේ මේකත් වඩා දුක්පත් අය ලෝකයක්ද? මේ නේද හොඳටම දුක්පත් අය කියලා ඉවරලා මේ කල්පතට පින්ඩපාතේ යනවා.
ඊට පස්සේ මේ දෙවුල කුස්සියේ තියෙන දීය භෝජනේ ගෙනල්ලා පින්දපාත බෙදනකොට මුළු නුවරම සුවඳයි. එතකොට බැලුවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කොහොමද මේක උනේ කියලා බලනකොට සක්‍රය. එතකොට අහතර පැන්නක. ඊට පස්සේ කිව්වා අසරණ මිනිස්යන්ගේ භෝජනයේට මේ කියන්නේ මේ දුකට පිහිට වෙන එකට අකුල් හෙලන්න එපා කියලා ඔය වගේ අවවාද කරලා ඊට පස්සේ එහෙම කරන්න එපා කියලා. අනේ ස්වාමීනි මිනිස්සුන්ට විතරක් නෙමෙයි අපිටත් ඉන්න ඕනේ කියලා සක්‍රය යනවා. ඒ වගේ ආනිසංස තියෙනවා. මොකද ඒකට හේතුව කෞතිකාවේ බොහොම බලගත දෙවිගොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවලු. මේ තුන් දෙනාට සක්‍රයාගේ බලයට වඩා බලයලු. සක්‍ර දෙවියෝ රජුරෝ වුණාට හරිය පාර යනවා සක්‍රයට අයින් වෙන්න තරම් වෙනවලු. ඉතින් මේක මහත් පීඩාවක්. මේ දාන දුන්නාම ඒකේ ආනිසංසෙන් න්‍යා බලවත් වෙනවා. ඉතින් ඔන්නෝ දේවල් දීව ලෝකෙ තිබු රාග දෙතමෝනේ තියෙන්නේ. එතකොට ඉතින් මේ අද වුණත් නිවන් දැක්කොත් මෙන්න මෙතෙන්ටම එනවා. දැන් මම ගොඩක් දුරට දකින එක තමයි ඇත්තටම බුදුහාමුදුර දේශනා කළ ඉමේච සුබද්ද සම්මා විහෙරේයොන් අසුඤ්ඤෝ ලෝක අරහත් යස. සුබද්ද මනාවකට පිළිවෙත් පිළිවෙත් මේ ලෝකෙ කිසි කලක රහතුන් හිස් නොවේ කියලා පෙන්වනවා. ඇත්තටම අද කාලේ වෙනකොට හොඳට පේන දෙයක් තමයි මනාවකට පිළිවෙත් කිරීමේ අඩුව. හැබැයි පිළිවෙත් කිරීමේ අඩුව කියන්නේ ස්වාමීන් වහන්සේලා නැත්තම් ගිහි උපාසක උපාසිකාවන්ගේ උත්සාහවත් වීමේ අඩුව කියන එක ගැන නෙමෙයි මම කියන්නේ. මේ ධර්මීය අර්ථය අද හම්බෙලා තියෙන ක්‍රමයේ යම් යම් අඩුපාඩුවක් තියෙනවා කියන එකක් මට පේන්නේ. ඒ කියන්නේ සසර කලකිරෙන ඇත්තටම ඇත්ත ඇති හැටි දැකලා ටික ටික හෝ කෙලස් ගෙවෙන ක්‍රමයක් තියෙනවනම් භාවනා නොකලත් බණ අහන වෙලාවට හෝ ගෙවෙන කෙලෙසයක් තිබුණා නම් මෙලහට රහත් වෙන තරම් බණ අහලා. නේද? ඇත්තටම එහෙම ධර්මතාවය. ඇයි එහෙම නොවුනේ? මේ බණ අහන එක තුලින් ජීවිතය පිළිබඳ යම් එක මොහොතකට එක පොඩ්ඩක හෝ අවබෝධයක් අපේ ජීවිතේට එකතු වෙනවා. ඒ කියන්නේ දැන් මේ පැය ගානක් හිටියා කියන්නේ මේ පැය ගාන භාවනා කෙරුවා වගේ. අපිට ඇත්තටම නිවැරදි දහමක් නම් අපේ ජීවිතේ සැබෑ වෙනසක් චුට්ටක් හරි තේරෙන්න. හිටියට වඩා පොඩ්ඩක් හරි අවබෝධයක් අපේ ජීවිතේ වැඩි වෙන්න ඕනෙමයි. ඊට පස්සේ දෙවෙනි දවසක් ඇහුවොත් මේකට තව චුට්ටක් වැඩි වෙන්න ඕනෙමයි. වෙන භාවනාවක් කරන්න බැරි මොකද මේ භාවනාවක් නිසා. මොකද බුදුරජාණන් වහන්සේ විමුක්ත ආයතන 6ක් වෙනවනේ. ඒක ආය දහම බෑ කියන්න බෑ. මහණෙනි මේ කෙලෙසුන්ගේ නොමිදුණු මනස මිදෙන ක්‍රම 6ක් තියෙනවා. පළවෙනි විමුක්ත ආයතනය තමයි බණ අහන අවස්ථාවේදී කෙලෙසුන්ගෙන් හිත මිදෙන්න පුළුවන්. ඒක බණ කෙනෙකුට කියන අවස්ථාවේදී කෙලෙසුන්ගෙන් හිත මිදෙන්න පුළුවන්. තුන අහුවෙත් නැහැ කිව්වෙත් නැහැ නමුත් Taman දන්න පමණකින් දන්න දහම සජ්ජායනා කර කර ඉන්න. එතකොටත් මිදෙන්න පුළුවන්. එහෙමත් නෑ තව කෙනෙක් ඒකේ අර්ථය නුවණින් මෙනෙහි කර කර ඉන්න. මේ මෙහෙමත් කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්. මේ ක්‍රම 6ක් වෙනවා කෙලෙසුන් උත්සාහයෙන් භාවනා කිරීම නිසා කෙලෙසුන්ගෙන් හිත මිදෙන්න පුළුවන්. මේ වගේ විමුක්ත ආයතන 6ක් වෙනවා. ඉතින් මේක විමුක්ත ආයතනයේ බණ කියනවා බණ අහනවා කියන්නේ. එතකොට මේ අවස්ථාවන් වල වුණත් ටික අපි ධර්ම කාලේ ඉඳන් අහපු බණ වලින් මම එකට දෝෂයක් කියනවා නෙමෙයි. මම මේ අවංකවම අපිට නිකන් හිතන්නේ ඒ කියන්නේ සෝදවත් මේ ගෞරවයෙන් හෝ ඒක පහත් කරන්න කියනෝ නෙමෙයි. නමුත් ඇත්තටම මේට වඩා ලොකු හරයක් වුණා වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ මේ ධර්ම දේශනාව තුළින්. දැන් අපි නැත්තම් එක තැනම දුවනවා වගේ සිද්ධියක් වෙලා තියෙනවා. අපි සමහර විටක බොහෝ ඒක මාතුන් විතරක් නෙමෙයි අපි ගැනමත් එක්ක මේ කියන්නේ. මේ දැන් තමයි අපිටත් මෙහෙම ටිකක්වත් මේ හිතන්න හම්බෙලා තියෙන්නේ. වෙන්නේ නැතිනම් අපිත් දැන් අවුරුදු ගණන් ඉතින් භවනා කරනවනේ. ඉතින් අපේ ජීවිතයත් එකම තැනක වගේ. ඉතින් ඒකමයි මේ වගේ තැන් මේවා හිතන්න පෙළඹෙන්න හේතුව. මෙහෙම වෙන්න බෑ නේද මේ ශාසනේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් පැත්තක් ඇවුලුනා නම් ඒ ඇවුලුන ගින්න ආපහු යන්න සුදුසු නෑ. එතන මේ පැත්තේ තියෙන තනන රොඩු පිටගෙන ගින්න මෙහාට ආවහම මේ ගින්න ආයේ මෙහාට එන්නේ නැහැ. ඒ පිච්චිලානේ. ඒ වගේ මේ නිවැරදි ධහම නම් යම් මාර්ගයක යම් කෙලෙසයක් දැවුණා මේ කෙලෙසිය ආයේ ලියලන්නේ නැහැ කියන්නේ. ඉතින් අපි මේ ඇත්තටම කරපු දේ ලෝකෝත්තර මාර්ගයක් එහෙම වුණා නම් අපි යම් ඉඳගෙන ඉන්නකොට යම් ධර්මයක් සම්වර්ධනය කරනකොට ගෙවුණු කෙලෙසිය ආය ඇති වෙන්න බෑනේ. නමුත් අපිට පේනවන්නේ ඒ වෙලාවේදී නැතු වගේ තිබුණාට ආයෙත් ඒක ඇති වෙන බව නේද? ඒ නිසා අපිට තේරෙනවා මට නම් තියෙන ගොඩක්ම දේ තමයි අද දවසේදී මේ මාර්ගය ගැන කතා කරන
ඒ තුල මේට වඩා පිරිසිදු වෙන්න ඕනේ පැති. සමස්තයක් වශයෙන් රස දිහා බලුවාම වෙන්න ඕනේ පැත්තක් තියෙනවා කියන එකක් ගැන තමයි මට නම් අතිවර්ත දීපේ. ඉතින් දැන් අද මෙහෙම හරි අපි මේ ටිකක් මේ තේරුම් කරගන්නවා අපේ මට්ටම. අව මේවේ කොච්චර පිරිසිදු වෙන්න ඕනේ නේද? අර ඇත්තටම මේක සියල්ල සම්පූර්ණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සියල්ල සම්පූර්ණම් අපි දැන් රහත්ලා ඉන්නද? එහෙමනම් මොන කියන්න පුළුවන්. නේද? එතකොට ඔව් ඇත්තටම මේක තමයි දැන් මෙතනදී විශේෂම දේ තමයි මේ නිවන පිළිබඳ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. නිවන කියන එක අසත් ධාතුව කියන එක ගැන අපිට අහන්නවත් හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට මාර්ගය ගැන අහන්න හම්බ වෙනවා, මඟ වඩන හැටි අහන්න හම්බ වෙනවා මිසක නිවන ගැන මොකද්ද කියන එක හම්බ වෙන්නේ නැහැ. නිවන කියන එක දන්නේ නැතුව මාර්ගය කියන එක අපිට හම්බ වුණේ කොහොමද කියන එකයි පුදුමේ තියෙන්නේ. නමුත් අපි නිවන දන්නේ නැහැ හරියට, නමුත් මාර්ගය වඩනවා. ඒ කියන්නේ යන්න ඕනේ කොයි පුද්ගලයා හම්බෙන්නද කියලා පුද්ගලයෙක් අපිට හම්බෙලා නැහැ. නමුත් යෑමක් තියෙනවා. වගේ සිද්ධියක් මේ දැන් අපිට තියෙන්නේ. නිවන කියන එක මොකද්ද කියලා නැහැ. නමුත් මාර්ගය වැඩිමක් තියෙනවා. ඒක තමයි දැන් හැමෝම උත්සාහවත් වෙන්නේ ගින්න ඇතුලේ නොකිච්චින්නනේ. ඒක තමයි. මෙතන හැම ආගමකම කරන දුක නැති කරගන්න. අපිත් ඔකම කරුවොත් වැරදි කියලා මම කියන්නේ. මේ අපිත් මේ වෙනකන් අපිත් කළා තියෙන දුක නැති කරන්න උත්සාහ කරනවා. මේකයි වැරද්ද. අපි දුක නැති කරන්න ගියාම අපේ අනිත් කල්ලන්ගේ අතර වෙනසක් නැහැ. අපි කරන්න ඕනේ දුක නැති කිරීම නෙවෙයි, දුක නූපදින්න කොහොමද කියන තත්ත්වයටයි අපි උත්සාහවත් වෙන්නේ. දුක නැති කිරීම සහ දුක නූපදීම කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අපි උත්සාහය දුක නැති කරන්න නම් ඒ කියන්නේ අපි දර්ශනයකින් තොරවයි ඉන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ දුක නැති කිරීම නෙමෙයි. ඇත්තටම මොකද දුක නැති කරනවා කියන එක පණවන්න වෙන්නේ මෙතනින් එහෙමනේ. ඇති වෙච්ච දෙයක නැති. ඉහින් කරන්න බෑ කියලා බුදුහාමුදුරු දේශනා කළා. මේ දැන් දුක කියනක උපන්නට පස්සේ ඒකෙන් ආයි නිදෙන්න බෑ. හොඳම බුද්ධිමත්කම තමයි නැවත ඉස්සෙල්ලා නූපදින් තත්ත්වයටපත් කරන්න. ඒ කියන්නේ ලිඳකට වතුර ගලාගෙන එනවනම් ලිඳ හිස් කරන්න නම් ඕනේ ඒක ඉස්සෙල්ලා මේ ගලාගෙන එන වතුර පාර නවත්තර කරලා ඉන්න. ඊට පස්සේ ඊටු ටික හින්දින්න. කියනවා වගේ දුක නැති කරන්න නම් ඕනේ. දුක යන එක නැති කරන්න ඉස්සෙල්ලා දුක එන එක නවත්තලා ඉන්න ඉස්සෙල්ලා. දුක ඇති වෙන එක නතර කරන්න. නැවත ඇති වෙන හේතුව එකල නතර කරගන්න. ඒක නතර කළාට පස්සේ තියෙන ටික හින්දින්න. ඒ ජීවිතේ ගෙවනවා කියන්නේ තියෙන ටික හින්දිනවා වගේ. අලුතෙන් ටිකකුත් නැති වෙනවා, පරණ ටිකක් නැති වෙනවා, නැති වීමෙන් නිවුණා. කියන කරුණක් බුදුහාමුදුර පැනෙන්නේ. නමුත් අපි මෙහෙන් කාණු වලින් වතුර ගලාගෙන එනවා. කියන ටිකත් එන කොටත් ඌටි ගන්නෙත් මේ හුඬුවක් විතර බාල්දියක්. යන්නේ මහා සාගරයක් විතර ලිඳක්. අරගෙන ඒකත් ඈතකට 70 ක් විතර ඈතට ගිහින් එකක් ගිහින් දාලා තමයි ආයේ එන්නේ. ওই විදිහට මේ වතුරේ ඉඳින්න යනවා. අඩු නොවීම පුදුමයක් නෙවෙයි, අඩු වුණතුනේ පුදුමයි. මොකද දුක මෙහෙන් ගලාගෙන එන විදිහකයි ඉන්නේ. ඒ පැත්තට කිසිම අවධානයක් නැහැ, රැකවරණයක් නැහැ, මුකුත් නැහැ. ඇයි? රැකවරණයක් එන්න උනේ නැහැ දර්ශනය අපිට නැති හින්දා. ඒ කියන්නේ කවදාවත් අපිට සාත් කිරීම පැත්තකින් තිබේවා සාත් කිරීමට මෙහෙම ධර්මයක් තියෙනවා කියන නුවණවත් ඉපදිලා නැතිකොට. ඒ කියන්නේ මේ ධර්මයේ මම නෙමෙයි, මේ ධර්මයේ දුක නොදන්නකම නිසා මම වෙලා කියන කරුණ දන්නේ නැතුව අපි ඕක අනිත් පැත්තට නෙමෙයි. ඒ කියන්නේ දැන් මේක වටාපත වෙලානේ අපි ඉන්නේ. නේද? ලෝකේ පඤ්ඤාප්තිය ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේක පඤ්ඤාප්තියක් වෙන්න ඕනේ. මේක පඤ්ඤාප්තිය ඇත්තක් වෙන්න බෑ. පඤ්ඤාප්තිය ඇත්තක් වුණොත් අඬන්න වෙනවා. පඤ්ඤාප්තිය ඇත්තක් වුණොත් අනේ මරුණ නේද අම්මෝ අයියෝ කියලා අඬන්න වෙනවා. පඤ්ඤාප්තියක් වුණොත් එයාට යථාර්ථය ඇත්තක් මිසක මේ පඤ්ඤාප්තිය. මේක වටාපත කියන එකේ දෝෂේ නෑ. මේක වටාපතම වුණොත් ඒකේ දෝෂේ තියෙනවා. මේකට වටාපත කියන්නේ ඇයි කියන කාරණාව ගැන ප්‍රශ්නේ නැහැ. ඒක ගැටලුවක් නෑ. මම ඒ වගේ මේ දුක මම කියලා කතා කරාට පරිහරණය කළාට ගැටලුවක් නෑ. ඒක මමම වුණොත් තමයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපේ ජීවිතයේ තියෙන්නේ දුක මම නෙමෙයි, මම දුකයි. ඒ කියන්නේ මම කියන
කම නිසා මේ කෙනා දුක් විඳිනවා. එතකොට කෙනා ස්ථිරයි දුක තමයි ඇති වෙලා නැති වෙන්නේ යාට. ඒ කියන්නේ මම ස්ථිරව ඉන්නවා මට විතක දුක එනවා විතක දුක නොඑනවා. බුදුහාමුදුරේ දේශනා කළේ දුක ස්ථිරයි දුක තියෙන්නේ මෙහෙම බලනකොට මම කියන එක ඇති වෙනවා මෙහෙම බලුවොත් මම කියන එක නැති වෙනවා කියන එක පුද්ගල භාවය. අපිට ඕක අනිත් පැත්ත තියෙන්නේ. කෙලෙසි ස්ථිරයි යථාර්ථය අනිත් පැත්ත. බුදුහාමුදුරේ දේශනා කළේ යථාර්ථය ස්ථිරයි කෙලෙසි අනිත් පැත්ත. ඉතින් කොහොම වුණාම නිවන් දකින්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කොහොම හරි බොහොම කාලයක ඉඳන් මේ හැම දෙයකම අර්ථවල යම් යම් අතහැරිච්ච බවක් පෙනෙනවා. නමුත් මම කියන්නේ ඇත්තටම අපිට කල්යාණ මිත්‍රයෙකුක් තියෙනවා හිතන්න පුළුවන් කමක් තියෙනවා හැමෝම එකට එකතු වුණොත් මේ ශාසනයට යමක් කරන්න පුළුවන් කියන්නේ. මේ ශාසනය ආපහු මහරහතන් වහන්සේලා ඇති වෙන තැන දක්වාම අපිට මේ ශාසනය නගා හිටව ගන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම නිවන් දකින්න වෙන පිනක් ඕනේ. ඒකම පිනක් වෙයි අපිට. අද නිවන් දකින්න හේතු සම්පත් හොඳටම ඇතුව නමුත් ධර්මයේ නොලැබුණු කමින් නිවන් නොදක මැරෙන අය කීදෙනෙක්ද අද දවසේ? කීදෙනෙක්ද? හේතු ඇතුව. ඉතින් අපි සත්පුරුෂයෝ නම් මේක වඩා උත්සාහවත් වෙන්න. ඒකේ මම මේ කියන්නේ බාහිර ලෝකයක් ගොඩනැගිලි හදන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ මම දකින්නේ කෙනාගේ හැදීමයි බුද්ධ ශාසනය හැදීම කියන්නේ. ඔය එක්කෙනෙකුට හරි මේ දර්ශනය හොඳට ස්ථිර වුණොත් ඔයගොල්ලෝ කවුරු හරි තව එක්කෙනෙකුට හරි කියනවා. එයාට තව ස්ථිර වුණොත් තව එක්කෙනෙකුට හරි කියනවා. මේක තමයි මේ ශාසනය හැදිල්ල. එහෙම නැතුව අපි කොහොම හරි මේක හදන්න ඕනේ කියලා මේ ගොඩනැගිලි හදන දර්ශනයක් ගැන කියනව නෙමෙයි මම. අපිට නැති දෙයක් අපි කාටවත් දෙන්නේ නැහැනේ. කෙනෙක් ආවොත් අසුරු කළොත් අපි ගාව තියෙන දෙයක් දෙනවා මිසක නැති දෙයක් දෙන්න පුළුවන් නැති. ඒ නිසා අපි ගාව වැරදි දෙයක් තිබුණොත් දෙන්නේ ඒක අපි. නිවැරදි දෙයක් තිබුණොත් දෙන්නේ ඒක. ඒක තමයි ඒකේ ධර්මතාවය. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ. ඇත්තටම නිවැරදි දේ මොකද්ද කියලා හොයාගෙන ඒක. එතකොට තව මොනවද කතා කරන්න ප්‍රශ්න තියෙන්නේ? මම මේක කරන්න එක අවංකව චේතනාවෙන් කළොත් මගේ කුසලයේ අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒකේ වැඩිතුර යහපතක් වුණා අහන කෙනත් අවංකවම අහලා කළොත් ආනිසංසය තවත් වැඩි වෙනවමයි. මේ මම කොච්චර උවමනාවෙන් කිව්වත් කෙනෙකුට තේරුනේ නැත්තම් තෝරගත්තේ නැත්තම් මං කියපු එකේ පිනේ පින නැති වෙන්නේ පින තියෙනවා. නමුත් ඇත්තට කෙනෙකුට කියලා තේරුනොත් මේ පිනට මේ පිනත් එකතු වුණාම පින කොහොමද වැඩිමයි? නේද? එක දෙකකට වඩා දෙකක් එකතු වුණාම පින වැඩිමයි. ගැඹුරු ඒ වගේම බොහොම වටිනා කරුණු ඉතින් ගොඩාක් තියෙනවා. එක දවසකම අපි මේ කරන්න ගියාම අමාරුයි. ආපහු මේ පැත්තට ආපු දවසක බලමු මයිස්නත්ට කියලා තියන්න එතකොට ආවහම දැනුම් දෙන්න කියලා. ඔතන අපි දැන් කිව්වේ දැන් අපි නිකමට කියමුකෝ සෝපදිශේෂ කියන්නේ උපදිශේෂයක් තියනවා කියන්නේ. උපදිය කියන එක බෙදනවා කාමෝපදි, ඛණ්ඩෝපදි, ක්ලේශෝපදි, අபிසංස්කාර උපදි කියලා උපදිය හතරකට බෙදනවා. ඊට පස්සේ රහතන් වහන්සේට කාමෝපදිය දුරු වෙලා, ක්ලේශෝපදිය දුරු වෙලා, අபிසංස්කාර උපදිය දුරු වෙලා, ස්කන්ධ මාත්‍රයක් තියෙනවා, ඛණ්ඩ උපදි කියලා ටික විතරක් තියෙනවා. ඒ හින්දා උපදි ශේෂයක් තියෙන නිසා සෝපදි ශේෂ කියනවා. උපදි ශේෂයක් දැන් තියෙනවා. මොකද්ද? පෙර කර්මෙන් හටගත්ත මේ ස්කන්ධ ටික තියෙන නිසා. මේකට කියනවා නිවන් දැක්කා, නිවන දැකලාමයි තියෙන්නේ. නිවනේ ආය අඩුවකුත් නැහැ. මේ ඒකේ ආය සැකත් නැහැ. හොඳට ප්‍රත්‍යක්ෂකමයි. නමුත් මේ ස්කන්ධ තව පරිහරණයක් තියෙනවා. ඒ නිසා මේ නිවන හඳුන්වනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. මෙතෙන්ට
කෙලෙස් පිරිනිවීමෙන් දුක පිරිනිවියා, දුක නිරුද්ධ වුණා, කෙලෙස් නිරුද්ධ වුණා, ක්ලේශ පරිනිර්වාණය කියලා කියන තැන තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා හැඳින්වුවේ. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණයට තමයි අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කිව්වේ. එතන මරණ කතාවක් කියදෙන්නේ නැහැ. ඔතන තමයි කියන ලොකු ගැටලුව. මරණය කවර කතාවක්ද, රහතන් වහන්සේ පිරිනිවියයි කියන ධර්මතාවයක්වත් දෙන්නේ. ඔව් දැන් ඇත්තටම අපිටයි රහතන් වහන්සේ නමක් පිරිනිවෙන්නේ. එතෙන්ට එහෙම ධර්මතාවක් නැහැ. මේ වටාපතට හිතෙනවද කැඩුනහම වටාපත කැඩුනා කියලා? ඒක කැඩෙන්නේ අපිට. ඒ ස්කන්ධවල රූපෙත් මම කියන හැඟීම නැත්තම් වේදනාවේ සංඥාවේ සංකාරෙත් විඥානෙත් මම හෝ මගේ ආත්මය හෝ කියන කතාවක් නැත්තම් පුද්ගල භාවය කියන එකක් නැත්තම් යම් යම් හේතු නිසා හේතු ඇති කල්ලි හටගන්න හේතු නැති වෙන ධර්මතාවයක් වූ දුක්ඛ ස්කන්ධ ටික නම් තිබුණේ. සුදුසුයි මොකද්ද? දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වුණා කියන කරුණ මිසක එතෙන්ට පනවන්න වෙන්නේ පුද්ගලයේගේ නැතිවීමක් ගැන හෝ පුද්ගලයේගේ පිරිනවීමක් ගැන පනවන්නේ නැහැ. දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධයක් තියෙනවා. දුක්ඛ ස්කන්ධ නිරෝධය උනේ ඒ ස්කන්ධය අසුරු කරපු පුද්ගල භාවය තමයි ක්ලේශ පරිනිර්වාණයෙන් දුරු උනේ. අපි කියමුකෝ මේ ආහාර ටික වැටුනහම මේ රූපය හැදෙනවා. බත්පාන් කව්පි මුං ඇට වලට හිතෙන්නේ නැහැ මම කෙස්ලොම් නියදත් හම්මස්නහර හදනවා කියලා. කෙස්ලොම් නියදත් හම්මස්නහර වලට හිතෙන්නේ නැහැ මම බත්පාන් කව්පි මුං ඇට වලින් හැදෙනවා කියලා. නමුත් මේ හේතුව නිසා මේ ඵලය වෙනවා. මේ හේතුව නොලැබෙන කල්ලි මේ ඵලය නොවෙනවා. ওই දෙකම නොදන්න අවිද්‍යාව නිසානේ වෙනම කෙලෙසයක් ඇතිලා තියෙන්නේ මම කියලා. කන්නේත් මම හැදෙන්නෙත් මම වෙලා. නමුත් හදන දෙයටත් හැදෙන දෙයටත් දෙක එකකටවත් නැහැ මේකේ පුද්ගල භාවය. පුද්ගල භාවයේ දුරු වුණාට පස්සේ මේ ධර්මතාවය නමුත් නතර වෙන්නේ නැහැ. මොකද කලම මේ ධර්මතාවයේ සම්බන්ධයක් තිබුණේ නැහැ මේ කෙලෙසේ. කෙලෙසියයි ධර්මතාවයේ දෙකම එකක් වුණා නම් ඔන්න කෙලෙසේ නැතිනොත් මේකත් නැති වෙන්න ඕනේ. නමුත් මේ ධර්මතාවය නොදන්නකම නිසා ඇතිවෙච්ච කෙලෙසයක් තිබුණා මිසක ධර්මතාවය දැනගතට පස්සේ කෙලෙසේ නැති වුණා ඉච්චරයි ජීවිතේ. ඔය පොළොවේ තියෙන ඕජා සාරය නිසා ගහ කියන එක හැදෙනවා. ගහට හිතෙන්නේ නැහැ මම පොළොවේ තියෙන ඕජා සාරය නිසා හැදුනා කියලා. පොළොවේ තියෙන ඕජා සාරයට හිතෙන්නේ නැහැ මම ගහ හදනවා කියලා. මම මගේ කියන අදහස් සංඥා මාත්‍රයකුදු නැතුව ඒකවල ධමයක් වෙනවා. ඒ සිද්ධියයි මේ සිද්ධියයි අතර වෙනසක් නැහැ. මේ සිද්ධිය නොදන්නකම නිසා මේක මමමයි කියන කෙලෙස්යක් අසුරු කළා නම් ඒ නිසා දැනුත් මේ හේතුඵල ධර්මෙන් දුක් විඳනනම් මතුවට දුක හදාගත්තා නම් දැන් මේ ස්වභාවය අවබෝධ කරගෙන මේ කෙලෙසිය දුරු කරපු බවයි මේකේ උනේ. ඒ හේතුවෙන් මතු මේ වගේ ධර්මතාවයක් නූපදින තත්ත්වයටපත් වුණා. දැන් මේ ධර්මතාවය නිසා එන දුකද නැති වුණා. ඒකයි මේක උනේ. එතකොට සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ අපි නිකන් අර මේ අපි නිකන් උපමාවක් මෙහෙම ගමු ඉතරකට. අර අපි ඔව් ඒකේ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ ජීවිත සමති කියලා ජීවිතය අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකටම වෙන අවස්ථා තියෙනවා. ඒකට හඳුන්වනවා වෙනම. ජීවිත සමසී රෝග සමසී ওই විදිහට තව ක්‍රම ප්‍රභේද වෙනවා. නමුත් ප්‍රධාන ඒ කොහොම වුණත් මේ ධර්මතාව දෙකෙන් එකක්මයි වෙන්නේ. අපි අර නිකන් කිව්වේ අපි කලින් අර ගියතරේ ධර්ම දේශනාවේ කතා කරපු මාතෘකාව ටිකක් අපි බලමු. හේතුඵල ධර්ම. සීනි ගුරු තේකළු උණු වතුර කියන මේ කාරණා ටික නිසා තේකක් ඇති වෙනවා කියලා. දැන් අපි මෙහෙම බලනවා. ඔකදී දැන් මේ අලුත් දර්ශනත් එක්ක තව ටිකක් අපිට අලුත් එළියාවක් කරන්න වෙනවා ඈ. සීනි ඉඟුරු තේකොළ උණු වතුර නිසා තේකක් හැදෙන්නේ නැහැ. සීනි ඉඟුරු තේකොළ උණු වතුර කියන ටික
මේ ටික එකට එකතු කිරීම නිසා තේ එකක් හැදුනා නම් තේරෙනවද? දැන් සීනි ගුරු තේකුල තිබුණාට තේ එකක් හම්බ වෙන්නේ නැහැ නේ අපිට. නේද? මේක නිසා තේ එක හැදෙනවනම් මේක ඇතිදැන තේ එක පේන්න ඕනේ. නමුත් මේ සීනි ගුරු තේකුල කියන කරුණු ටික එකට එකතු කිරීම නිසා ඒක කියන එක උපන්නනවා. දැන් ජීවත් වෙ ඉන්නකොට කෙනෙක් සීනි ගුරු තේකුල ටික තියෙනවා එකට එකතු කරන එක නතර කරනවා. එකට එකතු කරන ගතිය නතර කළාම දැන් මොකද වෙන්නේ? ඒකක් නැති වෙනවද? ඒකක් හැදෙන්නේ. දැන් මේව ටික තියෙනවා ජීවත් වෙ ඉන්නකන් තේකේ ඉපදීම නතර වුණා කියන නුවණක් මෙයාට නැද්ද දැන්? නතර වුණා. ඊට පස්සේ සීනි ගුරු තේකුල ටිකත් යම් වෙලාවක නැති වුණා. ඉවරයි නේද? එතකොට මේ සීනි ගුරු තේකුල ටික තියෙද්දි එකට එකතු කරන ගතිය නතර වෙලා තේක නූපදින නුවණ ඇති වුණා වගේ තමයි ක්ලේශ පරිනිර්වාණය. සෝපදිශේෂ. සීනි ගුරු තේකුල ටිකක් නැති වුණා වගේ තමයි අනුපදිශේෂ. කියන කරනා ස්කන්ධ ඉතිරිය දේශයක්වත් නැහැ කියන එක. එතකොට දෙකම එක. නිරුපදිශේෂ කිව්වත් කමන්නේ අනුපදිශේෂ කිව්වත් කමන්නේ. එතන දෙකම හඳුන්වන්නේ එකම අර්ථය. තව අපි අර කිව්වේ ගිය කන්නේ නිසා ගත්ත වී ටික ඔක්කොම මේ පුද්ගලයා පරිභෝග කරලා දැන් ආයි වී හැදෙන්නේ නැහැ කියලා වී නැති බව අරමුණු කර කර ඉන්න පුළුවන්. දැන් බීජ නැති කළා. නමුත් බීජ නැති නිසා බීජ උපදින්නේ නැති බව අරමුණු කරන්න පුළුවන්. නමුත් මේ තහම පුද්ගලයා ඉතින් ජීවත් වෙනවා. ඒ නිසා මේ වගේ තැනකට කිව්වා මොකද්ද? සෝපදිශේෂ. ක්ලේශ පරිනිර්වාණය බීජ නැති කරපු තැන. ඊට පස්සේ මේ පුද්ගලයාත් පහු කාලයකදී මැරිලා යනවා. ඒ වගේ තමයි මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා අනුපදිශේෂ. හැබැයි අමතක කරන්න එපා මොකද්ද? කුඹුර වගා කරන කුඹුර වගා කරන සිද්ධිය තුල ඉබේම පුද්ගලයා ජීවත් වෙනවා. ඒ නිසා වගා කරන විදිහට බීජ නැවත නැවත ඇති කරන ක්‍රමය තුල ඉඳගෙන මේක නැති කරන්න පුළුවන් කමක් නැහැ. ස්කන්ධ නිරෝධයක් කරන්න පුළුවන් කමක් නැහැ ඇති වෙන ධර්මතාවයක් තුල ඉඳගෙන. මොකද පුද්ගලයා කියන ධර්මතාවය යන්නම වෙනවා මේ වගේ ක්‍රියාවක් කරනකොට. ක්‍රියාව පනවනකොට කර්තෘ ඉබේම තියෙන ඉන්නවා එතන. කර්තෘ කිව්වේ නැතුවට ඕනේ නැහැ. කරමි කිව්වොත් හෝ කරමු කිව්වොත් හෝ ක්‍රියාවෙන් අපිට පනව ගන්න පුළුවන් දැන් කර්තෘ කවුද කියලා නේද? අංගව ගන්න පුළුවන් ධර්මතාවයක් තියෙන. ඒ වගේ තමයි මේක. ඒ නිසා මේ නමුත් ක්‍රියාවකින් තොරව කර්තෘට විතරක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයා ඉන්නවා. ක්‍රියාවක් නෑ වගේ. එතකොට මේ වගේ අපි හොඳට තේරුම් කරගන්න ඕනේ මේකෙදී අර උදේ කියපු ටික නම් මේ හවස කිව්වටත් වඩා ටිකක් හොඳයි කියලා මට හිතුනේ. ඒකෙන් ලොකු වඩා විස්තරයක් තියෙන එක නැවත නැවත අහුවොත් හරිම වටින කරුණක් මේිට වඩා බොහෝම වටිනවා. දැන් අපිට සමහර විටක කය ගොඩක් නිදහස් ඉරියව්වකට ගිහලා නිින්ද යන්නේ නැති බොහෝම විවේක මනසකින් එක පදයෙන් පදයේ මේ වචනෙත් එක්ක හිත අරගෙන යන්නේ. හිත අහකට යන්න නොදී මම හිතන බොහොම වටිනා තැනකට එන්න පුළුවන් අපිට. කියලා නේ. එතකොට දැන් මේ ප්‍රශ්නේ හරිද? එතකොට තණ්හා නිරෝ අපි තව පැත්තකින් බලුවොත් තණ්හා නිරෝධ කළ අවස්ථාවට කියනවා සෝපදිශේෂ නිබ්බාන. ජීවිතයේ ස්කන්ධ පරිනිර්වාණය පුරාණ කර්මක්ෂේත්‍රෙන්ට අනුපදිශේෂ කරනවා. එතකොට මයි වෙලා. ඒකට මම කැමතිවත් නැහැ කිය මම යන්නේ හැබැයි අනුරාධපුරයට යන පැත්තේ. වචනේද බලවත් වෙන්නේ ක්‍රියාවද බලවත් වෙන්නේ? ක්‍රියාව. හොඳයි අපි ඕක බලමු. මේ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේමයි. බුදුහාමුදුරුවෝ මට පිහිටක් නෑමයි කියලා අපි කියනවා වචනෙට. අපේ ක්‍රියාව දිහා බලනද අපි කරන්නේ මොකද්ද කියලා අපි කරන්නේ අපි දන්නවා දුක නැතුව ඉන්න පල්ලි ඕනේ මිල මුදල් ඕනේ ගෙවල් දොරවල් හරක බාන ඉඩකඩම් මිල මුදල් ඕනේ කියලා අපි දුක නැතුව ඉන්න මේ ටික දන්නවා.
දැන් දුක නැතුව ඉන්න පුළුවන් මෙහෙම කළාම කියලා කිව්වේ කවුද? අපිනේ. අපිමනේ හිතාගෙන ඉන්නේ. අපිම හිතාගත්ත විදිහට මේ කරන්නේ. එහෙනම් දැන් ශාස්ත්‍රෝරය බුදුහාමුදුරුවෝ. අපිම අපේ ශාස්ත්‍රෝරය වෙලා. දැන් බුදුහාමුදුරුවෝද කිව්වේ දුක නැතුව ඉන්න දේපල වස්තු හරක බන්න එකතු කරන්න කියලා. අපි බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. බුදුහාමුදුරුවෝ මගේ පිහිටයි කරණයි කියනවා. ඔන්න ඒක වචනේ දැන්. ක්‍රියාව තියෙන්නේ මොකද්ද? අපේ අදහසක් තියෙනවා මෙන්න මෙහෙම කළාම දුක නැතුව ඉන්න පුළුවන් කියලා. දැන් මේ තමන්ගේ දර්ශනය අනුව දුක නැතුව ඉන්න ක්‍රමයේ තෝරගෙන ඒ අනුවනේ පිළිපදින්නේ. එතකොට විමුක්තිය පිණිස කටයුතු කරනකොට යම් කිසි කෙනෙකුගේ විමුක්තිය පිණිස කටයුතු කරනවා නම් එයානේ ශාස්ත්‍රවරයා. දැන් කවුද ශාස්ත්‍රවරයා? තමන්ගේ ශාස්ත්‍රවරයා. හොඳයි. ඔය කටයුත්ත තව කෙනෙක්ගෙන් අහලා අම්මා තාත්තා කියනවා පුතේ දුක නැතුව ඉන්න පුළුවන්. මේ සල්ලි මිල මුදල් හොයලා මේව තියාගන්න කිව්වොත් එයාගේ ශාස්ත්‍රවරයා අර අම්මා නැත්තම් තාත්තා. බුදුහාමුදුරුවෝ නෙමෙයි. නියම විදිහට තථාගතයන් වහන්සේ කෙරේ සැබෑ ශ්‍රද්ධාව නම් තියෙන්නේ. නෑ ජීවිතේ ජීවත් කරන්ද රස්සාවක් කරනවා ඒක වෙනම එකක්. ජීවිතේ ජීවත් කරන්ද මිල මුදල් හොයනවා. හරක බාන කුඹුරු අත පිටි ගන්නවා. නමුත් මේක විමුක්තිය පිණිස මෙයා කරන්නේ නැහැ. විමුක්තිය මෙයා දන්නවා ඒකාන්තයෙන් දුක නැති වෙන්න විමුක්තිය නම් නිදුක් බව නම් තියෙන්නේ අහවල් තැනමයි කියලා බුදුහාමුදුරුවෝ වෙනු දර්ශනයෙන් මෙයාගේ මනස නැහැ ආකනේ. ඉලෙක්කම නිසාත් වැරදි වෙන්න පුළුවන්. අන්නහව දුර වෙලා නැති කම නිසාත් මෙයාගේ වැරදි වෙන්න පුළුවන්. එතකොට අවිද්‍යාව තව දුර වෙලා නැති නිසාත් වැරදි වෙන්න පුළුවන්. එතකොට ජීවිතය ජීවත් කරන්න යුතුයකම් තියෙන නිසාත් රැකිරක්ෂා කරන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයක් මෙයා විමුක්තිය පිණිස කරනවා නෙමෙයි. දුක නැතුව ඉන්න කරනවා නෙමෙයි. මොකද මෙයාට කිසිම කලක රැවටීමක් නැහැ. බුදුහාමුදුරගේ වචන ගැන වෙනසක් ආය නැහැ. සද්ධාව කියන්නේ ඒකමයි. බුදුහාමුදුරුවෝ මේ ටික දුක කියලා පැනෙවුවන මේක දුකම තමයි. මේ දුක ඇතුලේ ඉඳගෙන දුක් නොවි ඉන්න බෑ කියලා එයා හුඟට දන්නවා. මේ දුක නැවත හටගන්නවා මේ දේවල් එකතු කිරීමෙන් කියලා හුඟට දර්ශනයක් තියෙනවා. මේ දුක නැවත නූපදින්න නම් මේ තණ්හාව නැති කරලා දුක නූපදින තත්ත්වයටපත් කෙරුවොත් තමයි එදාට තමයි දුක නැති වෙන්න පුළුවන් කියලා මේ දර්ශනය ගැන මෙයාට සැකන. ඔන්න දැන් මේ කෙනෙක් කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. දැන් මෙයා මේ ලෝකෙ මොන කටයුත්තකට ගියත් මෙයාගේ ඔළුවේ තියෙන කොතනද? දර්ශනේ. මෙතන. මංගාවට ඇවිල්ලා බණ අහනවා. බණ අහන්නේ බුදුහාමුදුරන්ගේ අර දර්ශනය පැහැදිලි කරගන්නයි. එතකොට ඕගොල්ලෝගේ ශාස්ත්‍රඥයන්ස කවුද? බුදුහාමුදුරුවෝ මිසක මම නෙමෙයි. තව හාමුදුරු නමක් හෝ තව ගිහි කෙනෙක් හෝ උපාසක මහත්තයෙක් හෝ ලෝකේ කවුරු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ගාවට ගිහිල්ලා හරි වෙන අන්‍යාගමික කෙනෙක් ගාවට ගිහිල්ලා හරි ඕගොල්ලෝ ප්‍රශ්න කතා කරනවා. අහනවා. අහන්නේ මේ දර්ශනීය එළඹ සිටින්න. මේක පුරව ගන්නයි. එතකොට මේ ශාස්ත්‍රඥයන්ස වෙනස් වෙලාද? නෑ. ඔන්න දැන් ඒ නිසායි මේ ලෝකේ බුදුහාමුදුරන් වෙන කිසිම කෙනෙකුට ශාස්ත්‍රඥයන්ස නමක් වෙන්න බැරි. නමුත් ඔහිම දර්ශනයක් නැතුව මහත්තයට මම කියන මහත්තයා උපදින හැම හිතකම Nirodhe බලන්න. කිව්වම දැන් මහත්තයා මං කියපු දේ විදිහට කරනවා. දැන් බුදුහාමුදුරුවෝ එකක් කියලා නෑනේ. විමුක්තිය ඇති නැති වෙන හැම දෙයකම Nirodhe බලන්න කියලා මම කිව්වහම මං කියපු විදිහට මහත්තයා කරනකොට දැන් මහත්තයාගේ ශාස්ත්‍රඥ වෙන්නේ මම. මහත්තයා දැන් කරන්නේ මේ බුදුහාමුදුරුවෝ කියන දෙයට විදියට නෙමෙයි. ඒ කියන්නේ වචනේ කියනවා. බුදුහාමුදුරුවෝ තමයි කරන්න පිහිට කියලා. ඒ කියන්නේ දැන් මහත්යාගෙන් මම මොන හරි දෙයක් ඉගෙනගෙන හොඳට එනවා. ඇවිල්ලා තව කවුරු හරි කියනවා ඒ උනට මෙහෙම කරන්න කියලා. මම කියනවා මගේ ගුරුවරයාත් අර මහත්යා, ඒ මහත්යා තමයි මට උගන්වන්නේ කියනවා. ඒ උනට මම ඒක කරන්නේ වෙන කවුරුත් කියන එක තමයි කරන්නේ. දැන් ඇත්තටම මගේ ගුරුවරයා කවුද මේ කරන එකට? අර කවුරු හරි කෙනෙක් කිව්වහම එයා කියපු දේ නම් මම කරන්නේ මේ කරන දෙයට ගුරුවරයා එයා මිසක මේ අහගත්ත කෙනාද? නෑ. එහෙනම් මගේ ජීවිතේ පැවැත්ම මගේ ජීවිතේ ශාස්ත්‍රඥයන්ද කියලා එහෙනම් දැන් පෙන්වන්න වෙන්නේ මොකද්ද? එක්කෝ අපිම මේ ලෝකේ හැමතැනම බැලුවාම දැන් ගොඩාක් දෙනෙක් ඉන්නේ දුක නැති වෙන්න මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා. ඒ යාගේ ශාස්ත්‍රඥයන්ද කියන හැටි. බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රඥයන්සේ වුණා නම් මේ බුදුරජාණන් වහන්සේ කියන දේම කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ දර්ශනය වෙනස් වෙන්නේ හැම වෙලාවෙම දුක නැතුව ඉන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා කියන්නේ. එහෙම වුණොත් ඇත්තටම තථාගතයන් වහන්සේගේ ඔය මට්ටමින් සදහැසිත ඇති වෙනවා කියලා කියන්නේම ඒ කියන්නේ මෙයාගේ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ.
එහෙම දර්ශනයක් දැකලා බුදුහාමුදුරුවෝ කියපු දේ කරන මට්ටමට එනවා කියලා කියන්නේ. එයාට ආයි ලෝකෙ කිසිම දැනකින් වෙන ශාස්ත්‍රවරයෙක් අදහන්නේ නැහැ. වෙන ශාස්ත්‍රවරයෙක් අදහන්න හේතු නැහැ. තමන්වත් තමන්ට ශාස්ත්‍රවරය කරගන්නවා කියලා එකක් නැහැ. ඒක මෙහා අනිත් හැමෝටම මේ වෙන ශාස්ත්‍රවරයෙක් අදහනවා නම් ඒකට හේතු තියෙනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම නෙමෙයි. මෙහි විදියට අනිත්‍ය බලන්න කියලා එයා ඒ විදියට කරන්න සුදුසු කැමති. මොකද මේ එහෙම නෙමෙයි. දැන් මේ මෙහෙම බලන්න මේකයි නිවන. අසුබේ බලන්න කියලා කිව්වොත් එහෙම බලන්න තියා කැමති. දැන් එක එකන කියන විදියට කරන්න එයා කැමති. මොකද එතකොට මේ ඒ කායයට ශාස්ත්‍රඥ හඳුලා වෙනස් වෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ දර්ශනය අනුව නම් කියන්නේ අරයා කියනවා මේ අසුබේ බලන්න. මෙයා කියනවා අනිත්‍ය බලන්න. මෙයා කියන අසුබේ බලනකොට මෙයාගේ ඔළුවේ තියෙන ඒ කියන්නේ මේ අසුබේ දක්වන තණ්හාව නැතිව මේ දේ වෙනවා කියන දර්ශනයෙන් තමයි මෙයා මේක කරන්නේ මිසක මෙයා කිව්වට කරනවා නෙමෙයි. එයා කිව්වත් මෙයා මේක කරන්නේ මේ දර්ශනය කරෙන්න. මෙයා කියපු එක සත්‍ය නෙමෙයි. මේ විදිහට අනිත්‍ය බලන්න කියනකොට මෙයා ඒක කිව්වා. මෙයා ඒක කරන්නේ මෙයාගේ දර්ශනය. මෙතන අනිත්‍ය බලනකොට මේ නිත්‍ය සංඥාව තණ්හාව දුර වෙලා මෙහෙම වෙනවා නේද කියන දැන ඉඳගෙන මේක කරන්නේ. එතකොට මෙහෙරෙන්නේ නෑ සාස්කෘතික කෙලින්ම අතෙන්ට යනවා. ඒක නෑ දර්ශනේ නැති වුණොත් ඒකර වෙන්නේ. එතකොට ඒක ලෝකේ ගොඩාක් දෙනෙක් ඉන්නේ සමහර විට මේවා කියන මේ මොහොත වෙනකොට අපි තමයි අපිව සාස්ත්‍රවරයා කරගෙන ඒ වෙනකොට තව කෙනෙක්ව සාස්ත්‍රමහාන්ද කරගෙන ඉන්නේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ කියේ ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ අචල ශ්‍රද්ධාව කියන්නේ ඕනෝකට. ඒ කියන්නේ ඊට පස්සේ ඒකේ තියෙනවා ඒ නුවණ එයාගේ කවදා ඒ කියන්නේ මම අර කියන්නේ කෙලෙස් බව නිසා මේ වැරදි වෙන්න බැරි කම තව දුරු වෙලා නැහැ. ඒක වෙනම සිද්ධියක්. නමුත් මේ විමුක්තිදායකය බුදුහාමුදුරුවෝමයි නෑ. ඒකයි වෙනස් වෙන්නේ. එහෙම වෙන්නේ මේ දර්ශනයකින්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු තැනේ නිස්සාව තිබුණු හින්දා මිසක වචනෙට නෙමෙයි. එහෙම තැනක් නැති වුණොත් කෙනා කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවනවා කියන එක ඉබේමයි වෙන්නේ. ඒ කියන්නේ විමුක්තිය පිටට කවුරු හරි කෙනෙක් කිව්වොත් මේක කරන්න කියන්නේ. බුදුහාමුදුරන්ගේ වචනේ කියලා කියන්න පුළුවන් කවුරු හරි. ඒ ශාස්ත්‍රෝරේ අපිට දුන්න හැටියේ. අපි ඒක කරන්න පුළුවන්. නේද? ඒකයි බුදුහාමුදුරේ කිරේ යම් කිසිම ශ්‍රද්ධා මාත්‍රයක් තේම මාත්‍රයක් වෙනවා කියලා කිව්වේ. අර වගේ දැනක් නම් දර්ශනීය උනේ. එයාට දැකීම උනේ. මෙයාට කිසිම වෙලාවක ශාස්ත්‍රීය අතහැරෙන්නේ. මේ එතන තියෙන ඒ ශ්‍රද්ධාව අල්ප මාත්‍රයක් උනත් කමක්. ඒකයි සමහර විට බුදු ගුණ කියා බුදු ගුණ කියනකොට ඇඬෙන්න තරම් ශ්‍රද්ධාව නැහැ මුකුත් නැහැ වගේ පේන්නේ. නමුත් ඒනොත් නියම ශ්‍රද්ධාව එතන තියෙනවා. වටිනා ශ්‍රද්ධාවක් එතන තියෙනවා. ඔච්චරයි ශ්‍රද්ධාව බලවත්ද කියනොත් මරණයෙන් පස්සෙවත් වෙන තැනක උපදින්නේ නැහැ. වෙන ශාස්ත්‍රෝරේ ගාවට යන්නේ. නමුත් අපි සමහරට බුදු ගුණ කියනකොට ඇස්වලින් කඳුළු වැටෙනවා. ඒ තරම් ශ්‍රද්ධාවයි. නමුත් අපි ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ ඇටියට තෝරගන්න එක්කමාව ඊගව මොහොතේ. ඒකයි අචලයි කියන්නේ ඔන්න බුදුහාමුදුර සිහි කළ අඩන වෙලාවේදී ඇත්තටම ඔන්න තුනුරුවන් අපිට පිහිටනවා ඒ වෙලාවේ. ශ්‍රද්ධාව එතෙන්ද තියෙනවා. නමුත් මේ කෙල වෙනවා කියන්නේ මේ ශ්‍රද්ධාව අචල නැහැ කියන්නේ එහෙම නෙමෙයි. මේ ඇත්තටම බොහෝ පහසු භාවනා ක්‍රමයක් තියෙනවා දුක නැති කරන්න මේ නිවන දකින්න ක්‍රමික ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක කරන්නකො. කීප හැටි ටක් ගාලා අපි කරන්නේ නැද්ද? ආන්දර හෙදුනටක් ගාලා. එතකොට මේ ඉක්මනට ධ්‍යානයක් ලබා ගන්න පුළුවන් මේකෙන් කරන්නේ. නැත්තම් මේ ඉක්මනට අධිකමයක් ලබා ගන්න. නැත්තම් මෙන්න මේ විදිහට තමයි මේ නිවන දකින්න බොහොම කෙටි ක්‍රමය. අනිත් මේ විදිහට බලන්නකො කියලා කිව්වොත් හෝ Tamanට හිතුණා. නැත්නම් Tamanටම හිතෙනවා මම පංච උපාදානස්කන්ධය උදේවැය මෙහෙම බලන්න ඕනේ. කියනකොට දැන් මම පංච උපාදානස්කන්ධය මෙහෙම බලන්න ඕනේ කියලා Tamanට කිව්වේ කවුද? තමන්ම. ඒක තමන්ව හෝ ශාස්ත්‍රවරය කරගෙන තව කෙනෙක් හෝ ශාස්ත්‍රඥ වහන්සේ කරගෙන ඉන්නේ. ඉතින් අර තව පැත්තකින් කිව්ව සද්ධා මාත්‍රයක් හෝ ප්‍රේම මාත්‍රයක් කියනවා කියලා සෝතාපන්නයි කියන එක මේ කියන්නේ. සද්ධානුසාරී කියලා කියන්නේ. ඊට පස්සේ පෙන්නනවා සද්ධානුසාරී පුද්ගලයා ගැන හිත කප්පි කියනවා. විතර බලය කොච්චරද මේ කල්පය විනාශ වෙන්න දැන් තිබුණා කියන්නකො. මේ මුළු මනුස්ස ලෝකයේ ඉඳලා බ්‍රහ්ම ලෝක දක්වා මුළු කල්පෙම විනාශ වෙන්න මේ ලෝකේ අලු වෙන්න හේතුවක් දැන් එනවා කියන්නකො.
උන්න උඩ ඉඳන් වෙන ග්‍රහ ලෝකයට වෙලා වදින්න මේක දෙනවා කියන්නකො. මේ මාර්ගස්ත පුද්ගලයෙක් හිටියොත් මෙයා ඵලයටපත් වෙන තාක් ඒකවත් වෙන්නේ. මේ කල්පේම විනාශ වෙන එක නතර වෙන්නේ. අරයා ඵලයටපත් වෙන තාක්. ඒක අවුරුදු 10ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන්. එයාගේ නුවණ හැටියට. ඒ හින්දා ඔකට කියනවා චිත්තකප්පි කියලා. ත්‍රිපිටකෙම තියෙන. ඒ කියන්නේ කල්පේ පවා සිටිනවා. කියනවා. ඒ තරම් බලයි මේ ditthi සම්පන්න බව ওই දර්ශනය අපි කතා කරන ඒ හින්දායි මේ කියන්නේ මෙච්චර එතකොට ඇයි මුළු සත්ව ඇහැ මමයි කියලා යථාර්ථය ආවරණය වෙච්ච ඒ කියන්නේ ඇත්ත නොදක මේ ප්ලාස්ටරය තුල ඉන්න මුළු ලෝකෙට වඩා මෙයාගේ සම්පූර්ණම අනිත්‍ය දර්ශනයක් නෑ. ඇහැ කියන්නේ මේ බොදු දෙයක් කියන තැන. ඇහැ මමයි කියන මුළු තුන් ලෝකෙම ඉන්න තැනකට වඩා ඒ කෙලෙසිට උඩෙන් තැනක නුවණ තියෙන කෙනා ආත්පස වෙනස් එක්කෙනෙක්. ඒකයි පෙන්වන්නේ පතව්‍ය ඒක රජ්‍යේන සංගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලම් වරන් මුළු ලෝකෙටම අධිපති චක්‍රවර්ති රජුරුව වෙනවටත් වඩා සංගස්ස ගමනේනවා ස්වර්ග ලෝකයට යනකම් දිව්‍ය ලෝකයට යනවා නම් නැත්නම් සක්‍රිය වෙනවා නම් ඊටත් වඩා සබ්බ ලෝකාධිපච්චේන සියලු ලෝකෙට අධිපති මහා බ්‍රහ්මයා වෙනවටත් වඩා සෝතාපට්ටි පලම් වරන් සෝවාන් ඵලයේ උතුම් කියන. මොකද මේ ඔක්කොම අනිත්‍ය සංකතයි මේ ඔක්කොම ඉන්නේ මොකේද? අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ. ඔක්කොම නිදි. අපි කියමුකෝ අපි 100ක් නිදාගෙන ඉන්නවා. එකම එක මිනිහෙක් විතර කවදියෙන් ඉන්නේ. දැන් අර 100ට වඩා වටින්නද මේ මිනිහයා? ඇයි මොකක් හරි අනතුරක් වුණොත් 100ම ගහගෙන යනවා. මේ මිනිහයා එකක් ගහලා කනලා දුවලා බේරෙනවා. අවදීන් ඉන්නේ නේද? ඒ වගේ ඉන්නේ මෙන්න මේ වගේ ඇත්තක් තමයි බුදුදහමෙන් කියන්නේ මුළු ලෝකයකට වඩා වටිනවා කියලා මේ ධහම තේරුම් කරගන්න. ඒක වටිනවා කියලා. ඉතින් මේ නිසායි ඔය චතුරාර්ය සත්‍ය කියන කරුණ නැවත හිතන්නේ. අපි බොහෝ දුරට මේවා ගැන දන්නේ වචන ටිකක්. දුක ගැන අහලා තියෙනවා, දුක ඇතිවීම ගැන අහලා තියෙනවා, නැතිවීම ගැන අහලා තියෙනවා, නැති කරන කම අහලා තියෙනවා. ඒත් ඔක්කොම මම. මොකද අපේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසා මහා අමුතු තැනක අපේ කෙලෙසේ තියෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න අපිට හරියට මම නැත්තම් පුද්ගලයා කියන මේ ජීවිතය අරගෙන බැලුවොත් මේ ජීවිතය කියලා අපිට හම්බ වෙන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හයනේ. ඉතින් පුද්ගලයෙක් ඉන්නවනම් කෙනෙක් ඉන්නවම ඉන්නවනම් ඉන්න කෙනා මේ ආයතන හය තුලනේ ඉන්න ඕනේ. නමුත් දැන් අපේ කෙලෙසිය බලන්නකෝ. රූප බලන, ශබ්ද අහන, ගන්ධ සුවඳ දැනගන්න, ස්පර්ශ ලබන, අරමුණු හිතන මම. මේ ආයතන හයම ක්‍රියාත්මක කරන ආයතන හයම දැනගන්න කෙනෙක් තව වෙනම ඉන්නවා අපිට. දැන් මේ ආයතන හයෙන්ම ගුටි කන්න පුළුවන් කෙලෙසියක් නිර්මාණය වෙලා අපිට තියෙනවා. නමුත් ආයතන හයම මම නෙමෙයි. මම කියන ධර්මතාවයක් තියෙනවනේ මේ ආයතන හයේ පැවැත්ම වෙන්නේ. මම කියන ධර්මතාවයක් තියෙනවා නම් මේ ආයතන හයට බෙදලා යන්නේ. ඊට පස්සේ ඒකෙත් තේන්නනවා රූප බලන වෙලාවට සද්ද ඇහෙන්නේ මේ වගේ. එහෙනම් මම කියන කාරණාව ඒ වෙලාවට හමු වෙන උපදින ඒ අරමුණ විතරයි. ඒ අරමුණ තුලයි මේ ජීවිතය කියන එක තියෙන්නේ. අන්තිමට ගත්තාම අපිට මම කියලා හම්බෙන්නේ මේ වගේ ක්‍රියාදාමයක්. බලන, අහන, දැනෙන, දැනගන්න කියන ධර්මතා රාශියක් වෙනවා. මේ ටික නොදන්න නිසා කෙලෙසයක් ඇති වෙනවා. මේ ඔක්කොම කරන මම ගිනි පෙල්ල වලල්ලක් වුණා වගේ සිද්ධියක් මේ වෙලා තියෙනවා අපිට. ඒ ධර්මයේ ඉපද නිරුද්ධ වෙන මේ සිද්ධිය නොදන්න කම නිසා ඉබේම කෙලෙසයක් ඇති වෙලා ඔක්කොම ටික කරන කෙනෙක් අපිට. ඉතින් මෙන්න මේ වගේ තැනකින් තමයි අපිට මේ කරන්නේ දුක් වෙන්න සතුට වෙන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙනවා. පරිවිල ජීවිතය කියලා කියන්නේ මේ බලන මොහොත බලලා ඉවර වෙනකොට ඒක නැති වෙනවා කියුවොත්. ඒක දැන් හොඳට බලන්න අපි මොකද ප්‍රියමනාප තේජි නාට්‍යයක් හරි මොකක් හරි බලනවා නම් මේ පැත්තවත් මේ ලෝකෙ කිසිම දෙයක් මතකද කියලා දර්ශන රාමුව විතරයි නේද තියෙන්නේ. පුද්ගල භාවයේ මමවත් මතක නෑ නේද? මුළු ජීවිතේම කියලා පනවන්න දින ඔච්චරයි. ආයේ කිසි කෙනෙක් කිසි දෙයක් මතක නෑ. ඒකේ කැමති වෙනවා, අකමැති වෙනවා, රැවටෙනවා, ওই ටික වෙනවා. කොහොම වෙවි උතන ඉන්නව නේද? ඉතින් හිත හුත්තම සමාධිය වුණා. ඔය කොහොම උනේ අකුසල සහගතව හෝ ඒ මොහොතේ ඒකේ තියෙන එකඟකම නිසායි.
අර මේ පැත්ත අතහැරිලා මේ අරමුණ විතරක් ජීවිතය කියන තැන උනේ ඕක තමයි සැබෑ තත්ත්වය මේ චිත්ත ඒකග්ගතාවය නිසායි. හැම වෙලාවෙම පිහිටි චිත්ත ඒකග්ගතාවයක් වුණොත් මෙහෙම පේන්නෙම නැති වෙනවා අපිට හැම වෙලේම. මෙහෙම පේනකොට මේ පේන බව විතරයි ජීවිතය වෙන්නේ. ඊට පස්සේ ඇහෙනකොට ඇහෙන බව විතරයි ජීවිතේ. අනිත් මුකුත් නැහැ මේ ඥාන දර්ශනය. එන්නේ. එතකොට පිනිමිදේට ගහන්න පුළුවන්ද? දැන් මේ වගේ කයක් හම්බුනහමනේ අපිට ගහලා ගන්නව රිදන්න පුළුවන්. දැන් පෙනෙන අරමුණ වගේ ජීවිතයේ වුණත් මෙහෙට අපිට හම්බ වෙයිද රිදවන්න එක. ඇත්තටම සැබෑ තත්ත්වය ඕක. අපේ ජීවිතය කියලා මේ වගේ ලොකු gediyak ගන්න බෑ මේ කෙලෙසින් අපි දුක් විඳින්නේ. ඊට පස්සේ හොඳට අවධානයෙන් අපි සත්‍යයක් අහුවොත් මේ මුකුත් මතක නැහැනේ. ඒ තමයි මේ මොහොතේ කෙලෙස් සහගත බව නිසා ඕකට තමයි මිත්‍යා සමාධිය කියලා කියන්නේ. වැරදි එකඟකමක්. ඒ එකඟකම නිසා එහෙම වෙන්නේ. හොඳට සමාධියක් ඇති වුණොත් ඇත්තටම දැනුත් එහෙම වෙනවා. හොඳයි. ඒ ඇහෙන සද්දෙට ගහන්නද අපිට රිදවන්න පුළුවන් දෙයකට. දැන් නේද? ඒ කියන්නේ මේ වගේම මේ විමුක්තිය කියන එකේදී මේ ආයතන ඉපද නිරුද්ධ වෙන බවට හොඳට නුවණ ඉච්ඡර ජීවිතය කියලා හම්බ වෙනවා. ආයේ මේ ලොකු කයවල ඇඳගෙන හම්බ වෙන්නේ ඒ දර්ශනය. විමුක්ති ඥාන දර්ශනය ඊට පස්සේ ජීවිතය පරිහරණය කරද්දිත් එහෙම. ඒකයි ආයේ ඒකෙන් මිදිලමයි කියන්නේ ජරා මරණ ශෝක පරිදේ මේ මුකුත් හම්බෙන්නේ නැහැ බලන්නකෝ. එකමඩ සිහි කළා බලන්නකෝ ඇත්තටම මෙහෙම තැනක් හැංගෙදී මුණොත්. නමුත් දැන් අපිට සැප විඳින්න දුක් විඳින්න හෝ රැවටෙන්න බැයිද ඒ තුන? මෙහෙ මුකුත් මතක නැතුනට පුළුවන්. ඒ බවයි ඒ වගේ හොඳට හිතන්න කල්පනා කරන්න කිවීමේ හැකියාව ඒ අරමුණේ තියෙනවා. නමුත් ඒ අරමුණත් එක්ක මුළු ජීවිතේ කැඳගන්න බව ඒ තුල නැහැ. අපිට තමයි කෙලෙසේකට තමයි මෙහෙ බලනකොට මෙහෙ මම කියන එක නියෝජනය වෙලයි මේ එන්නේ. සමාධිය වුණාම මේ බව නැහැ. අර බලන උපහානි බලනවා වගේ ආයතන 6ම එහෙම වුණොත් මේ ආයතන 6 ඇතිවීම නැතිවීම ජීවිතය ඇතිවීම නැතිවීම කියන මොන තියෙනවා මිස ආපහු ආයතනය දැනගන්න. දැන් මේක දැනගන්න මම මෙහෙ නියෝජනය වෙනවා කියන ගතිය ඒක නැහැ. මේ දැන් සමාධිය නැති හින්දා කෙලෙස් නිසා මෙහෙම වෙන්නේ. අර වෙලාවේදී විත්‍යා වශයෙන් හෝ සමාධියක් ඇති වෙච්ච නිසායි අරමුණේ. ඒ බලන අරමුණේ එහෙම උනේ. ඕක හොඳටම පිළිතනවා මේ සමාධිය ධ්‍යාන මට්ටමකටපත් වුණාම මුකුත් නැහැ මේවා. අපිට පසුබිමින් මම තියාගෙන මෙහෙ බලන ගතියක් හම්බ වෙන්නේ. මේ කෙලෙස් කියන්නේ. ඉතින් අපි තාම තීරණය කරන්නේ ඒ වගේ මට්ටමකට මේ ජීවිතේක. නේද? ඒකයි බුදුහාමුදුරු කියන්නේ ඇත්තටම බලන බව, අහන බව, දැනෙන බව, දැනගන්න බව වගේ ජීවිත පැවැත්මක් එහෙම ජීවිතේ උනේ වුණොත් ආයි කොහෙන් රිද්දන්නද? ජීවත් වෙද්දිම ඒ කියන්නේ පෙර නිවියකට හටගත්ත ස්කන්ධ මාත්‍රයක් කියලා කිව්වේ ඒකයි. ඉතින් එහෙම ආයි රිද්දන්න පුළුවන් එහෙම පැවැත්මක් නැහැ මේක කෙනෙකුට. ඔය ඒකත් ඕන නතර කරන්න පුළුවන් ඕන එකමක් වුණොත් ඒ කියන්නේ මේ ඒ ටිකත් අතහැරලා දාන්න. දැන් විකාර තියෙන එක තමයි මොකද අපේ කෙලෙස් කියන්නේ අපිට මේ අතන මధుරෙක් ඉඳ කියන්නකො ඇත්තටම මෙච්චරයි ගැටුනේ. නමුත් මුළු කයම එක්ක ඈඳිලානේ අපිට විඳින්න හම්බෙන්නේ. මේ සමාධිය නැති හින්දා. ඇත්තටම ස්පර්ශය කියන්නේ මේ චුත්ත මිසක මේ මුළු කයටමයි තියන්නේ නෙමෙයිද? කෙලෙසකින්මයි අපි මේ දුක් විඳින්නේ. දැන් කාල ගියක් තියනවා කියන්නකො ඈතින් දැන් අපි ගේ ජනේලෙ පැත්ත දකින්නකොට අපිට සම්පූර්ණ ගේ ඔක්කොම ඇවිලා හම්බ වෙනවා. ඊටු ටික හිතින් පුරවනටක් ගාලා අඩු. මේ කෙලෙසේ. එහිම දර්ශනයකින් තමයි ගෙට අපි ආස. ජනේලෙ විතරක් බලනකොට අපිට ආස වෙයිද ගෙට? දැන් ඇත්තටම වෙන්නේ මේ බිත්තිය විතරයි. මේ බිත්තිය පේනකොට අතුල කෙලෙසකින් මුළු ගේම අපිට හඳලා දෙනවා. අන්නහ වැටි වෙන්නේ එහෙම අපි. දැන් මේ දෙන ටික කොහෙන්ද මනෝමින් පුරවන්නේ? කඳුලක් දානවා. එකෙන් ටිකක් දානකොට වතුර පුටක් දානවා වගේ තමයි. ඈ? මේ වගේ. ඒ මොකද මේ අවිද්‍යාව නිසා, සමාධිය නැති නිසා. ඕනම දෙයකින් අපි දුක් විඳින්නේ එහෙමයි. දැන් මේ බලන්නේ අපේ විතරයි. ඊටපස්සේ කෙලෙසකින් මේ ඔක්කොම දෙනවටක් ගාලා. ඒ කියන්නේ මේ අතට වෙනකොට දුක් විඳින කෙනෙක් පුද්ගලයෙකුට එහෙමම හම්බ වෙනවනේ. ඉතින් මේ වගේ දුක් විඳින්න හම්බෙන්නේ මේ වගේ පැවැත්මක් අපිට හම්බ වෙන එක නතර කරන්න බෑ. මේ බාහිර අරමුණු හොය දුවන තා. මේ ජීවිතේ විතරක් නෙමෙයි මතුවට. ඒකයි දැන් මහරහතන් වහන්සේලා එහෙම මේ විමුක්තියටපත් වුනහම අහෝ සුඛං කියලා සතුටුුනේ. සතුටු වෙන්නේ.
එතකොට ඒකින් ජීවිතේ දුකයි කියලා පනවන්න දෙයක් නැහැ. දුකක් තියෙනවා. ස්කන්ධ පරිහරණයේ දුකක් තියෙනවා. මේ කයට රිදෙන යමක් ගැටෙන රිදෙනවා. ඉතින් ඒකත් මේ උද්ගල භාවික විඳින්න තරම් කෙලෙසයක් නෑ. ඒ ආයතනෙට තියෙන නුවණ තියෙනවා. මේ ආයතනයේ ආරම්භය තව ආයතනයක් උපදවා ගන්න. කෙලෙසයක්. එහෙම වහාම මං හිතන්නේ ඒක බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි ලෝකෙ තුල සැප නැතුව නෙමෙයි සැප තියෙනවා. මහණෙනි සැප තිබුණු පමණින් තථාගතයන් වහන්සේ සැපයි කියන්නේ. තථාගතයන් වහන්සේ නිදුක් බව සැපයි කියලා කියනවා. යම් සැපයක් තියෙනවා නම් ආස්වාදයේ tikai ආදීනව ගොඩයි ඒ සැපයට තථාගතයන් වහන්සේ සැපයි කියන්නේ නැහැ කියන්නේ. මේ කාමයේ තුල සැපක් නැත්තේ නෑ තියෙනවා කියන්නේ. සැපක් නැත්තම් මේ ලෝකය ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ සැපක් තියෙන ඉඳලා. නමුත් මේ සැපය නිසා උරුම වෙනවා නම් කෙල්ලවරක් කරන්න බැරි සිරක් නොපෙනෙන දුක. මේ සැපයට සැපක් කියන්න පුළුවන්ද කියලා අහනවා බුදුරජාණන්. යම් සැපක් නිසා මෙලව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාසායාසිය ලැබෙයි නම් ඒම කරනකොට ඒ වේදනා මාත්‍රයම කරනකොටගෙන එයින් ඇති කරගත්ත දැන් දුක් විඳින ඒ තණ්හාවම නිසා තව එකක් ඕනේ. නැවතත් මේ වගේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වෙයි නම් ඊට පස්සේ ඇති වෙච්ච තර අසත්පුරුෂයසුරක් වුණා. ආයෙත් එතන තකසර කළා අපායේ ඉපදලා කල්ප ගානක් යන එකක් වුණා. මෙහෙම යනකොට මේ මොහොත කියන කාරණාව තුළ තියෙන ස්පර්ශය ලැබෙන්නේ ඇහත් රූප දෙක එකට ගැටීම නිසා ඇති වෙන මේ මොහොත විතරයි ස්පර්ශයෙන් ඇති වෙන වේදනාව. මේන් ඇති වෙන ආදීනව පස්සේ සමහර විට අසංකේය කල්පනා වෙනවා. එතකොට ලැබෙන ප්‍රතිවිපාකය එක ජීවිතයකට ගේත් කමයි. ඒ හින්දා බුදුහාමුදුරු දේශනා කරන මොන තරම් ආදරයකින් ජීවිත කියලා. නමුත් අපි හිතන්නේ තරහට කියලා. මහණෙනි ගිනි ගත්ත උන්ට රත් වෙන්න අඹදල්ලේ පාට රත් වෙන තරමට රත් කරපු යකඩ කූරු දෙකක් අරගෙන මේ ඇස් දෙකේ ඇනගන්න එක හොඳයි රූප බලලා සතුටු වෙනවට වඩා. ඇයි රූප බලලා සතුටු වෙනකොට ඒ ඇති වෙන සතුටු වෙන මොහොතේ තණ්හාව ඇති වෙන මොහොතේ කලුරිය කළොත් අපාය ගිහිල්ලා කල්ප ගණන් දුක් විඳින්න වෙන්නේ. මහණනි අර යකඩ උල් දෙකෙන් ඇහැට ඇනගන්නකොට ඇන ගැනීම නිසා ඕන මැරෙයි. ඕන මරණ හා සමාන දුකකටපත් වෙයි. නමුත් අපාය යන්නේ නැහැ මහණනි. ඊට පස්සේ කන දිව නාසය ශරීරය ගැන තුන හොත්තට ගිනියන් වෙන යකඩ කුරක් අරගෙන කනේ ඇනගන්නේ කොහොමද? යකඩ මෙවක කරන් දිව කපා ගන්න එක හොඳයි මෙහෙම පෙන්නලා මොකද මෙච්චරට මහණනි මේක ආස්වාදෙ ටිකේ ආදීන මෙච්චරයි කියලා දකින්නවා මම නින්ද කියන්නේ කියලා මහණනි අන්ධ කර ගැනීම පැත්තකින් තැබේවා එන ගැනීම දිව කපා ගැනීම පැත්තකින් තැබේවා. නමුත් දකින්නදී අනිත්‍ය බලනවා අහනදී අනිත්‍ය බලනවා ගඳ සුවඳ දැනෙනදී අනිත්‍ය අනුව බලනවා කියන කාරණාවෙන් වාසය කරන්න තියෙනවා. කියන්නේ මේක කිසි මුලාවකින් තොරව මේක පරිහරණය කිරීමේ ආදීනව පෙන්වන්නේ. ඉතර හානිදායක පැත්තක් මේක එන්න පුළුවන්. ඉරිකම් වෙලා බල්ලෝ වෙලා ප්‍රේතය වෙලා අසුරය වෙලා මොන විදිහට දුක් විඳින්න වෙයිද දන්නේ නැහැ. කියන කරුණක් පෙන්වනවා. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සැපේ කියන තණ්හාව නිසා මේ මට්ටම උපදිනවා නම් කමක් නෑ. මේ කෝප්පෙට තියෙන තණ්හාවෙන් මේක පරිහරණය කරන්න පුළුවන් විදිහ මිනිස්සෙක් නොවෙනවා නම් කමන්නේ. කාට මේකට තියෙන තණ්හාවෙන් වෙන්නේ මේකෙම ඉන්නේ පෙරේතෙක් වෙන එක. ඒකනේ මේකේ අසාධාරණේ හරිය. දැන් අපිට හිතෙන්නේ පුටුවට තණ්හා කෙරුවාම පුටුව පරිහරණය කරන්නේ මිනිස්සෙක් හින්දා මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා. නමුත් ඊට පස්සේ මේ පුටුව රැක ගන්න විදිහට රේතෙක් වෙනවා මිසක මේක රැක ගන්න නම් මේක පාත් කරකට යන්නේ. විදිහේ කෙනෙක් වෙනවා මිසක මේක පරිහරණය කෙනෙක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම මෙතන තියෙන බය. නේද? මේ ගෙට කැමති වුණාම ඒ පරිහරණය කරන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙලා උපදිනවා නම් ගැටලුවක් නැහැ. තව මේ තණ්හාව හොඳයි. නමුත් එන්නේ ඒක අනිත් පැත්තනේ. ඊට පස්සේ එන්නේ පෙරේතේ. මොකද කැමති දේ ලැබෙන්නේ. දැන් ඔය අපි නිකන් ඔය කියන්නේ දැන් අපි කෙනෙකුට වතුර ටිකක් ගහනවා කියන්නකො. ඉතින් මේ ඊට පස්සේ දැන් කැමති දේ ලැබෙන්නේ කියන්නේ අපි කැමති මෙයාට උන් වතුර ගහන්නනේ.
කියන උණු වතුර ගහන බවට කැමති හින්දා මට උණු වතුර ගහන බව ලැබෙනවා. කැමති දේ ලැබෙන්නේ. තේරෙන්නේ? ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි කළාම අපි කැමති දෙන්නේ අපිට ලැබෙන්නේ. ඔව් දැන් මම කැමති තව කෙනෙකුට ඇසිඩ් ටිකක් හරි උණු වතුර ටිකක් හරි ගහන උණු වතුර ගහන ක්‍රමයට කැමති. ඉතින් මං කැමති දේ මට ලැබෙන්න බෑ. ඉතින් අර මේ අපි නිකමට කියමුකෝ අර පෙන්වන්නේ එක ගෑනු කෙනෙක් වැලි කලයක් බල්ලෙක්ගේ හරේ බැඳලා වතුරේ ගිල්ලුවා. හරිද? දැන් මේ මිනිස්සයා කැමති මේ සතාව මෙහෙම මරන්නනේ. ඒ ගෑනු කෙනා දැන් සතාව වතුරේ උබ්බලා වැලි කලේ දාලා මැරෙව්වා. ඒ කියන්නේ මෙහෙම මරණ ක්‍රමයට කැමතිනේ. ඉතින් කැමති දේ තමුන්ට ලැබෙනවා කියන්නේ අපි ස්වීට් එකකට කැමති කියන්නේ ස්වීට් එක අපිට ලැබෙන්න ඕනේනේ. ලැබෙන බවටනේ. නේද? දැන් ස්වීට් එකකට අපි කැමති කියන්නේ ඒක ලැබෙනවා නම් අපිට කැමතිනේ. ඉතින් ඒක ලැබුණොත් ඒ වගේ කැමති දේ ලැබෙනවා වගේ ඒක තාම හොඳ උපමාවක් ආවෙන ටිකකට. ඉතින් මේ වතුර කලේ උබලා කතා මරණ එකට නම් අපි කැමති. ඊට පස්සේ දැන් Taman කැමති එක Tamanට එහෙම වෙනවා. ඉතින් මං කැමති එහෙම මරන්න. ඉතින් දැන් මට එහෙම වෙනවා. එන්නද මට මේකට උපමාවක් නැති. බොහොම වටිනා අර්ථයක් මේ තුල තියෙන්නේ. ඒ කියන්නේ ඔව් දැන් අපි නිකමට කියමු මං ගොඩක් කැමති මස්කට් කන්න. කියමුකෝ. දැන් මට ආපහු මස්කට් ගන්න ඕන හින්දා තමයි මම මෙතන මස්කට් දෙන්නේ. ඔව් දැන් මම මස්කට් කන්න මං නැත්තම් මම මොනවා රස කැවිල්ලකට කැමතියි කියන්නකො. ඉතින් අපි කියමුකෝ දැන් මේ රස කැවිලි මම දෙන්න මේ කැමති. මට මෙතන රුචිකත්වයේ තමයි මම මෙහාට ප්‍රකාශ කරන්නේ. හරිද? මෙතන තියෙන රුචිකත්වයේ තමයි මම මෙහෙම ප්‍රකාශ කරන්නේ. මම මෙහාට දැන් මේ රස කැවිලි දෙන්නේ මට මේක ඕනේ නිසා. ඒ හින්දා මේක ප්‍රතිපාදකේ මට මෙහෙම එකක් ලැබෙනවා. දැන් බල්ලා මරනවා කියන මේ ක්‍රියාව වෙන්නේ මං කැමති මෙහෙම මරනවා කියන ධර්මතාවයෙන්. එකක් වෙනවා. ඒ හින්දා මම මෙහෙම කරනවා. එතකොට මට ලැබෙන්නේ මෙතන ක්‍රියාවෙන් නෙමෙයි මෙතන තියෙන කැමැත්ත. අපි අතනකින්නේ බලන්නේ. කැමැතිදී චේතනාවනේ කර්මය. බල්ලා මරන්න කැමති මෙහෙමද විදිහට. බල්ලෙක් කියලා වැලි කලයක් දාලා මරන්නයි කැමති. එහෙනම් ඒ කැමැතිදී ලැබෙනවා. ඕක ටිකක් මට ගැඹුරු උපමාවක් නෑ. නමුත් මේක මේ පැත්තෙන් බලන්න එපා. මේක තියෙන චේතනාව පැත්තෙන් බලන්න. එතකොට ඒ වගේ දැන් මේ ගෙට කැමති කියනකොට ගේ ලැබෙනවා වෙන්නේ නෑ. මේ ගෙට කැමති වෙන්නේ යම් මට්ටමක කෙලෙසේක චේතනාවකින් නම් ඒ මට්ටමේ කෙලෙසේට උපදිනවා මිසක මේක ලැබෙන මට්ටමට උපදින්නේ නැත්තේ ඒකයි. දැන් මේක බලාපොරොත්තුෙන් මම උපදිනකොට මේකට බලාපොරොත්තුෙන් මේක නිසා ඉපදීම ලැබෙනවනේ මේක උපදින්න පුළුවන් පරිභෝග කරනවා. මේකට යම් මට්ටමක කෙලෙසයක් අනහවක් ඇති වෙනකොට මේ ඇතිවෙච්ච තණ්හාවේ මට්ටමට මම උපදිනවා මිසක මේකට අනුව උපදිනව නෙමෙයි. ඒ නිසායි මට මෙහෙම වෙන්නේ. නමුත් අපි ওই සිද්ධිය දන්නේ නැහැ. ඒ කියන්නේ චේතනාවට අනුවයි කර්මය ඒකයි ප්‍රතිසන්දී කියලා දන්නේ නැහැ. අපිට දර්ශනීය අතහැරිලා. අපි හිතන්නේ මේකට ආස කරනම මේක හම්බ වෙනවා කියලා හිතන්නේ. මේකට ආස කරනකොට ආස කරන හිතේ පවතින මේ කෙලෙසියේ මට්ටමක් වෙනවනම් මේ මට්ටම මත අපිට විපාක හම්බ වෙනවා. ඒ නිසායි මේකට තණ්හා කෙරුවාම නැතිනම් මේ පුතුවට තණ්හා කෙරුවාම එහෙමනම් අපිට මේ පුතුව පරිහරණය කරන මිනිසෙක්නේ මිනිසෙක් වෙන්න බෑ. නමුත් මිනිස්සෙක් නොවි පෙරේතෙක් වෙන්නේ මේ පුතුවට තණ්හා කරනකොට මේ පුතුවට යම් මට්ටමක තණ්හාවක් නම් එතන තියෙන ඒ තණ්හාවෙන් උපදිනකොට මේ පුතුව පරිහරණය කරන තරමට පහත් වෙනකයි උපදින්න වෙලා තියෙන්නේ. ඒකත් එහෙම. ඒ නිසායි කරන තින මනුස්ස භවයේ ඉඳගෙන කෙනෙකුට දානයක් දීලා දෙවියෙක් වෙන්නේ ඒ නිසායි. දැන් මෙතන අපි දුන්නේ මනුස්ස මත හාමුදුරන ස්වාමීන් වහන්සේ නමකටයි මිනිස්සුන්ටයි දානයක් දුන්නේ. නමුත් මෙහෙට මේක දුන්නට මේක කරනකොට ඇතිවෙච්ච මෙතන චේතනාව ටිකක් බලවත් නම් මේ නිසා තියෙන ප්‍රතිවිපාකයේ මෙතනට මෙන එකක් නෙමෙයි මේට වඩා වෙන එකක්. කියන කරුණා කියන්නේ.
නමුත් අපි ගොඩක් දුරට අපේ දර්ශනයේ තියෙන්නේ මෙහෙම බලලා මේකට ඇති කරගත්තාම මේකම ලැබෙනවා කියන එකනේ. ඕකෙන් තමයි කලකිරෙන්නේ නැත්තේ අපි. නමුත් අපි හැම වෙලේම දැනගන්න ඕනේ මේක යම් මට්ටමක නම් ඇලෙන්නේ ඒ මට්ටමට 100 ගානක පහත් වෙනක ඉඳලා මේක අරමුණු කරන්න වෙන්නේ. ඊට වඩා රළු කෙලෙසකටපත් වෙලා මේක ගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ රූපයට තණ්හා කරන්න නම් ඇහැටත් තණ්හා කළා, හිතටත් තණ්හා කළා, ස්පර්ශයටත් තණ්හා කළා, එයින් ඇතිවෙන වේදනාවටත් තණ්හා කරලා මේ වගේ මහ ගොඩක් හරහා තමයි මෙතෙන්ට එන්න වෙන්නේ අපි. කියනනේ අරක සාමිසයි මේක නිරාමිසයි. ඔව් සාමිස නිරාමිස කියලා ඉන්නන්නේ. සාමිසං දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදියාමි පජානාති නිරාමිසං දුක්ඛ. අවධානය අහක තිබුණේ වගේ. නෑ ඉතින් අපි අර විදිහට ප්‍රාර්ථනා කරුවොත් ඒ විදිහට ලැබේ. නමුත් නිවන් පිණිස ප්‍රාර්ථනා කරුවොත් සල්ලි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ලැබෙනවා. දෙවෙනි පන්තියට යනකොට දෙවෙනි පන්තියට යවේවා කියන්න ඕනේ. තුන්වෙනි පන්තිය ප්‍රාර්ථනා කරනකොට දෙවෙනි පන්තියට යන්න පුළුවන් යවෙනවා. ඒ හරහා එක තියෙන නිසා. කෙනෙක් දෙවෙනි පන්තිය ප්‍රාර්ථනා කරුවා කියලා තුන්වෙනි පන්තියට යන්නේ නැහැ. මම ලෝකේ යමක් ප්‍රාර්ථනා කරුවා කියලා නිවන ලැබෙන්නේ නැහැ. නමුත් ලෝකෙන් ඊතර ධර්මයක් මම ප්‍රාර්ථනා කරනවා ලෝකේ තියෙන දෙයක් ලැබෙනවා. ඒ හරහා යන නිසා. සාස්ත්‍රුන් වහන්සේ වෙනස් කරගන්න බලන්න නේද? කෙනාගේ සාස්ත්‍රුන් වහන්සේ කියන විදිහට කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියන විදිහටම යමක් කරන්න. යෙන්නේ තුන් කීපේ. කියන්නේ මෙච්චර දවස් අපි බුදුරජාණන් වහන්සේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම ඒ සඳහා කරන්න ඕනේ මේකයි කියලා දැනෙවුව නම් ඒක කරන්නේ නැතුව අපි ගාව තියෙනවනේ දුක නැති වෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා. ඒ අපි ගාව තියෙන ඒ දැන් අපි මෙච්චර කල් බොහෝ දුරට කරන්නේ. නැත්තම් දුක නැති වෙන්න මෙහෙම භාවනා කරන්න ඕනේ කියලා හරි. නැත්නම් මෙහෙම දේවල් හොයන්න ඕනේ කියලා හරි. එතකොට මේ අපි අපිව සාස්ත්‍රුන් වහන්සේ කරගෙන හිටපු එක අඩු කළා නැති කළා බුදුරජාණන් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේ කරගෙන ජීවත් වෙන්න ටිකක් සහවත් වෙනවා නම් මුගුවන් කරන යන්නේ ඒක විතර වටිනාකමක් වෙන නැහැ. හැම වෙලෙම නේ ඒ සෝවාන් ඵල සිත පහළ වෙන අවස්ථාවේදී ප්‍රථම ධ්‍යාන මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙන විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංග පහ යෙදিলা තියෙනවා මේ මට්ටමේ සිත. නීවරණ ධර්ම පංච නීවරණ යෙදෙන්නේ නැහැ කුසල් සිත. කුසල් ඒක උපෝතර සිත කවර කතාවද මේ ලෞකික කුසල ධර්මයක් කරන සිතකත් නීවරණ ධර්ම පහම දුරුයි ධානාංග පහ යෙදිලා තියෙනවා සාමාන්‍ය කුසල සිතක. එතකොට එහෙම කියලා ප්‍රථම ධානයේ තියෙනව නෙමෙයි. ප්‍රථම ධාන මට්ටමේ සිතක් යෙදෙන්නේ. මොකද දෙකක් නේ. පංචාංගිකං ධානෝ හෝති ධානාංග පහක් මේ සිතේ යෙදෙනවා මිසක අංග පහකින් යුත් ධානය නෙමෙයි. පංචාංගිකං ධානෝ හෝති කියන්නේ ධ්‍යාන සංඥාව සහ ධ්‍යාන අංග දෙකක්. ඕනම කුසල් සිතක නීවරණ දුර්වල සද්ධා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යානාංග යම් සිතක යෙදෙනවා. ප්‍රථම ධ්‍යාන මට්ටමක් යෙදෙනවා. ප්‍රථම ධ්‍යාන මට්ටම කියන්නේ ප්‍රථම ධ්‍යානය කියලා වාසය කරන සිතක යෙදෙන මට්ටමක් යෙදෙනවා. එහෙම යෙදුණා කියලා ප්‍රථම ධානය කියපු එක මේ යෙදුණ නෙමෙයි උපන්න නෙමෙයි. මොකද තදංග
සදංග විස්කම්බන සමුච්ඡේද කියලා තියෙනවා. සදංග වශයෙන් ප්‍රථම ධ්‍යාන මට්ටමේ සිතක් ඉපද නිරුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මට්ටමකින් තමයි මේ මාර්ගක්ෂණ අවස්ථාව. ඒ කියන්නේ අපි කියමුකෝ මාර්ගයේ අරමුණු වෙන හැමතැනකම මේ මට්ටමේ සිතක් පවතිනවා. නීවරණ ධර්ම දුරු වෙලා ධ්‍යානාංග පහ යෙදෙනවා හැම කුසල් සිතක. අරමුණක් ගානේ කාමාවචර මේ කුසල් සිතක. ඒ කියන්නේ කාමාවචර අටමහා කුසල් සිත් වලත් තියෙනවා. එතකොට දැන් උතන අපි ධ්‍යානය කියලා ගත්තොත් බොහොම වැරදි. විවිච්ඡේව කාමෙහි විවිච්ඡව ඒවා අකුසලෙහි ධම්මේ සවිතක්කර සවිචාරම විවේකජම් ප්‍රීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරත කියලා කියපු තැන පෙන්වන එකයි මේ පෙන්වන තැනයි දෙක එකයි කියලා ගත්තොත් වැරදි. උතන ඕක දහම ගොඩක් වර්ධව ගන්න හේතුවක් මම දකිනවා. ওই සිතක් විස්තර කරනකොට මාර්ග සිතක් කුසල සිතක් විස්තර කරනකොට ඒ විස්තරේ පෙන්වනවා යස්මින් සමේ කාමවචර කුසල චිත්තං උප්පන්නෝ හෝති සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කියලා තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති කියලා මේ සිත පෙන්නලා ඊට පස්සේ ඒ හිත ස්කන්ධ ධාතු ආයතනට බෙදනවා. තස්මින් සමේ චත්තාරෝ කන්දා හොಂತಿ. එතකොට ද්වායතනානි හොಂತಿ. අයෝ ආහාරෝ හොಂತಿ. පංචාංගිකං ඥානෝ හෝති. පංචාංගිකං මග්ගෝ හෝති කියලා මේ වගේ බෙදෙන තැන් තියෙනවා. දැන් මේකෙන් ගොඩක් දෙනෙක් හිතන්නේ මේ කුසල් සිත කියන අවස්ථාවේදී මේ අංග පහකින් යුක්ත ධ්‍යානය තියෙනවා කියලා. නමුත් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සිතේදිත් මේ ධ්‍යානාංග පහක් යෙදලා තියෙනවා කියන එකක් කියන්නේ. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියලා ධ්‍යානයේ යෙදෙන අංග පහ යෙදලා තියෙනවා මේක. පංචාංගික මග්ගෝ හෝති. මාර්ගයේ යෙදෙන අංග පහක් යෙදලා තියෙනවා. මේක මාර්ග පහකින් මේ අංග පහකින් යුක්ත මාර්ගය යෙදලා තියෙනව නෙමෙයි මේක. එහෙනම් අංග පහකින් යුක්ත මාර්ග කතාවක් තියෙනවද කියලා? එහෙම නෑ. අංග පහකින් යුක්ත මාර්ග නෑ. අංග 8කින් යුක්ත මාර්ගයක් නෙදෙන්නේ. මේක පෙන්වන්නේ ඒකයි මාර්ගයේ මාර්ගාංග පහක් මේක යෙදලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වායාම, සති, සමාධි. මේ පිටත. එන්න මේ වගේ පෙන්වන තැන දැන් අපි ඕක අනිතතර ගන්නවා. එහෙනම් මේ විලාවේදී මේ විතක් විචාර පිටිසක ඒකගතා කියන අංග පහක යුක්ත ධ්‍යානයක් තියෙන දේ අවස්ථාවේදී කියලා තමයි අරගෙන තියෙන්නේ. ඒ හින්දා තමයි අපි ඔය ගන්නේ ගොඩක් දුරට මේ ධ්‍යාන කියන එක. නමුත් ඒ අවස්ථාවට ධ්‍යාන මට්ටමේ සිතක් උපදින්න ඕන. ඒ කියන්නේ කාම මට්ටමේ හිතකින් අධිගම ලබනවා කිව්වොත් ඒ මාර්ගය වඩනවා කිව්වොත් මේක වෙන්නෙම නැහැ. මේ නීවරණ ධර්ම දුරු වෙන්න ඕන. එතකොට නීවරණ ධර්ම දුරු වෙන්න ඕනේ. කාම මට්ටමේ සිත් උපදින්නෙම නැහැ. මේ මාර්ගයේ වඩන ඒ හැම මොහොතකම ඒ නිසා ඒකට කියන්න වෙනවා ප්‍රථම ධ්‍යාන මට්ටමේ සිත් පහළ වීමක් වෙනවා. දෙකම විදර්ශන දෙකටම තියෙනවා. දැන් විදර්ශනාවෙනු සමතේනු කියන දෙකම ධ්‍යාන ලබන්න ප්‍රශ්නයක් නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනෙම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධි විස්තර කරන ප්‍රථම ධ්‍යාන මට්ටමේ තැනක ඉඳලා. ඉතින් ඒක තමයි මම කිව්වේ. ඉතින් මම කිව්වේ නිවන් දකින්න කියන එක කාරණාවක් ආර්ය සමතේ නැතුව ඒ කියන්නේ සමතේ කියන කාරණාව ගත්තාම විදර්ශනා සමතයක් කියනවා ලෞකික සමතයක් කියනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකේදී නැත්නම් මේ ධ්‍යානය කියන එක ලැබෙන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල් ධ්‍යාන ලැබෙනවා. සම්මාදිට්ඨිය නැතුව ධ්‍යාන ලැබෙනවා. ධ්‍යාන ලැබීමේ ගැන දෝෂයක් කියන්න බෑ. ඔතනින් නෙමෙයි වරද තියෙන ප්‍රශ්න තියෙන්නේ.
මේ ධ්‍යානෙට යන මාර්ගය කොතනින්ද කියන එකයි හොයන්න ඕනේ. නැති වෙන්නේ මෙහෙම නැති කියලා දර්ශනීය දැකලා දුක පිරිසිඳ දැක සමුදය දුරු කරනවා. සමුදය දුරු කර මේ දර්ශනයකින් ගිහිල්ලා ඉවරලා කෙලෙස් නැතිලා ප්‍රථම ධ්‍යානපත් වෙනවා. එතකොට මේ දෙන්න ගිය ක්‍රම දෙකක්. මෙයා මේක සම්මර්ථනය නොකොට මේකට අනිත් ඔක්කොම අරමුණු අතහැරලා මේකට විතරක් හිත එකඟ කරලා මේ තත්ත්වයටපත් වෙනවා. මෙයා මේ අරමුණු වල ඇත්ත ඇති හැටි බලලා කෙලෙස් ඉඳ මෙතෙන්ට ආවා. අන්තිමටපත් වෙන තැනින් දෙන්නම එකයි. මෙයා ආපහු මේ තත්ත්වයට එන්න තියෙන මුලාව දුර වෙලා නැහැ. මෙයා මුලාව දුර වෙලා ආවේ. ඉතින් අපි අවසන් කරුනේ නේද?